අපි පටන් ගමු නේද? වෙලාව යනවා මේ වගේම දවසුත් යන නිසා මට කීපයක් කියන්න ඕනේ. හරි මේ සෙනසුරාදා ක්ලාස් එක නෑ පුතේ ඒක වෙනුවට තමයි කරන්නේ මම සෙනසුරාදා නැති නිසා අනිත් එක තමයි මේ දැන් කාලීන තියෙන ආර්ථික විද්‍යාත්මකව හැසිරීම් පිළිබඳව හොඳටම බලා ගන්න. දැන් මේ සැරේ පේපර් එක බලද්දී හොඳටම තේරෙන දෙයක් තමයි කාලීන ප්‍රශ්න තමයි දීලා තියෙන්නේ වැඩිපුරම. COVID-19 ගැන ප්‍රශ්න 3-4ක්ම තිබ්බා. ඉතින් ඒකින්ද මේ හැබැයි තියරි ඕන එක ලියන්න. නමුත් අපි ඒවට සම්බන්ධ කරගෙන යන්න ඕන. අනිත් එක තමයි තව දවස් 6යි තියෙන්නේ මේ ඔක්කොම කරන්න. ලබන මාසේ දවස් 4යි අප්‍රේල් පළවෙනි සතිය හෝ දෙවෙනි සතියෙන් ඉවරයි. ඉතින් දවස් 6ට කරන්න ඕන හින්දා ඉල්ලුම සැපයුම් නම් ටිකක් වේගෙන් කරනවා. ඔයාලා දන්න දෙයක් නිසා මේ අපි කරගෙන යන් අපි කතා කරන්නේ ඉල්ලුම සැපයුම් ගැන. ඒවා ලියන එක කෙටි කරනවා. වෙළඳපොළක් ඉල්ලුම සැපයුම ගැන කතා කරන්න ඉස්සෙල්ලා වෙළඳපොළක් කියන්නේ මොකක්ද? අපි වෙළඳපොළක් කියලා කියන්නේ ඉල්ලුම් කරුවන්. හරිද? ඉල්ලුම් කරුවන් සැපයුම් කරුවන් හමු වෙන ඕනෑම ස්ථානයක් අපි කියනවා වෙළඳපොළක් කියලා. ඒක දැන් දන්නවනේ. ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් හමු වෙන ඕනෑම ස්ථානයක් වෙළඳපොළක්. මේකට ස්ථානයක් නෑ. සෝපානයක් වෙන්න පුළුවන්, විදුලි සෝපානයක් වෙන්න පුළුවන්, පේමන්ට් එක වෙන්න පුළුවන්, සති පොළ වෙන්න පුළුවන්, තව ෆ්ලයිට් එක වෙන්න පුළුවන්, බස් එකක් වෙන්න පුළුවන්. ඕනෑම ස්ථානයක් වෙළඳපොළයක් තමයි ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් හමු වෙන්නේ. right? එතකොට වෙළඳපොළ පාර්ශව මේ වෙළඳපොළක ඉන්න පාර්ශව ගත්තාම ගැනුම් කරුවන් දැන් මේ ආකාර වූ වෙළඳපොළක ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් හමු වෙන වෙළඳපොළක ප්‍රධාන වෙළඳපොළ වර්ග දෙකක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මොනවද? සාධක වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ. භාණ්ඩ හා සේවා වෙළඳපොළ. මොකද උදේ? භාණ්ඩ හා සේවා වෙළඳපොළ. මේවා ඉගෙනගෙන තියෙන දේවල් බොහෝමයක් අය. දැන් මේ කුමන වෙළඳපොළකට ගියත් භාණ්ඩ වෙළඳපොළකට ගියත් සාධක වෙළඳපොළට ගියත් භාණ්ඩ හා සේවා වෙළඳපොළට ගියත් පාර්ශව කරුවන් ඉන්නේ කවුද? ගැනුම් කරුවන්. ගැනුම් කරුවන් ඉන්නෝ. අනිත් ඉන්නේ කවුද? විකුණුම් කරුවන්. ආගහර මයික් එක ඔන් කරලා. ගැනුම් කරුවන් ඉන්නවා, විකුණුම් කරුවන් ඉන්නවා. මට දැන් කියන්න පුළුවන්ද සාධක වෙළඳපොළේ සාධක වෙළඳපොළ සලකපුවාම ගැනුම් කරුවා කවුද? සාධක වෙළඳපොළ සලකපුවාම ගැනුම් කරුවා කවුද? එක්කෙනෙක් කියන්නේ සාධක වෙළඳපොළේ ගැනුම් කරුවා කවුද? කවුද සාධක වෙළඳපොළේදී ගැනුම් කරුවා වෙන්නේ? ව්‍යාපාර. ව්‍යාපාර කියන. හරි. එහෙම නැත්නම් නිෂ්පාදක. හරි ඒක නේද?
නිෂ්පාදකයින් තමයි ගැනුම්කරුවා. එහෙනම් විකුණුම්කරුවා කවුද සාධක වෙළඳපොලේ? කවුද? ආර්ථික විද්‍යාත්මක වචනින් හරි මොකෙන් හරි කියන්න. කවුද විකුණුම්කරුවා? ගැනුම්කරුවා. සාධක වෙළඳපොලේ විකුණුම්කරුවා කවුද? ගැනුම්කරුවා තමා නිෂ්පාදකයා. සාධක හිමියන්. හරි. ඒ කියන්නේ කුටුම්බය නේද? සාධක හිමියන් එහෙම නැත්නම් කුටුම්බ සාධක හිමියන්. කමක් නැහැ. කොහොමත් හරි. ඒකි. භාණ්ඩ හා සේවා වෙළඳපොළට ගියන් පස්සේ ගැනුම්කරුවා කවුද? කවුද ඒකෙදි ගැනුම්කරුවා? එයා නේද? කුටුම්බ එහෙම නැත්නම් සාධක හිමියන්. එයානේ ගැනුම්කරුවා මේ කුටුම්බ. මේකමයි. එහෙනම් විකුණුම්කරුවා භාණ්ඩ හා සේවා වෙළඳපොලේ නිෂ්පාදකයා. නිෂ්පාදකයා තමයි භාණ්ඩ හා සේවා වෙළඳපොලේ විකුණුම්කරුවා. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ ගැනුම්කරුවා වෙන්නේ සාධක හිමියා එහෙම නැත්නම් කුටුම්බ. ඊට පස්සේ අපි බලමු ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය ගැන ඉතාමත්ම කෙටියෙන්. අර ඔච්චර කාල කර උපාඩම් නම් හොඳට බලන්න. මේක ඔයාලට පුළුවන් එකක්. මේකත් හොඳට බලන්න. ගිය සැරේ නම් එකම ප්‍රශ්නයක්වත් තිබෙන්නේ නැහැ ඉල්ලුම සැපයීමෙන්. මේ එනකොට අපි මේක කරන්න ඕනේනේ. right. ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය. ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය. දැන් න්‍යාය කතා කරද්දී අපි න්‍යායක් කියලා කියන්නේ මොකද්ද? ස්වායත්ත. දැන් මෙහෙම ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය කියන්නේ මොකද්ද? ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය. දැන් අපි මේක දැන් ඔන්න උත්සේදනීය අනම්මන හිතන්න එපා. මම කලින් කියලා ඇති මෙහෙම වැවක් තියෙනවා. මේ වැවේ ජල මට්ටම මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ වර්ෂාව තියෙනවා. අපිට උත්සේදනය අනම්මන මේ ඒවා හිතන්නේ නැහැ මෙතෙන්දි. හරිද? වාෂ්පීකරණය. දැන් මේ වැස්ස වැඩි වෙනකොට ගඟේ ජල මට්ටම වැස්ස වැඩි වෙනවා. ගඟේ වැවේ ජල මට්ටම. ගඟිත් කමන්නේ ජල මට්ටම වැඩි වෙනවා. එහෙනම් වැස්ස වැඩි වෙච්ච නිසා තමයි මේකේ වැඩි වෙන්නේ. වැස්ස අඩු වෙනකොට මේක අඩු වෙනවා. එහෙනම් මේක තමයි ස්වායත්ත විචල්්‍ය. අනිත් කාගින්වත් නැතුව ස්වාධීනව හැසිරෙන විචල්්‍ය වැස්ස. එහෙනම් වැස්ස නිසා ගඟේ ජල මට්ටම වැඩි වුණා. මේක තමයි පරායත්ත විචල්්‍ය. එහෙනම් පරායත්ත විචල්්‍ය අපි මේකේ මට්ටම අපි හිතුවොත් y කියලා y රඳා පවතිනවා. ෆන්ක්ෂන් ඔෆ් කියන්නේ x දානවා. මොනවා මතද? වැස්ස මත. x මත. හරිද? එහෙනම් ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය අතර පවත්නා වූ සම්බන්ධතාවය ගණිතමය ආකාරයෙන් කියන එක තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. එහෙමනම් දැන් අපි බලමු ඉල්ලුම් න්‍යාය සහ ඉල්ලුම් නීතිය. මේ ටික ඕන වෙන හින්දා මම කිව්වේ ඉල්ලුම් න්‍යාය. ඒක න්‍යායක් අපි දක්වන්නේ ඔය කියපු විදිහට ස්වායත්ත සහ පරායත්ත විචල්්‍යයන් අතර තියෙන සම්බන්ධතාවයක් හැටියට. ඉල්ලුම QT ඔයාලා භාණ්ඩයක් ඉල්ලන්න ගියාම දැන් හිමීට මේව කතා කරන්න යන්නේ නැහැ. මම වෙලා නැති හින්දා අපි තව පාරක් තියෙනවා හිමීට කතා කරන්න ඕනේ වුණා. භාණ්ඩයක් ඉල්ලන්න ගියාම මොනවද බලන්නේ? භාණ්ඩයේ මිල බලනවා. එම භාණ්ඩයේ මිල Q. සලකා බලන භාණ්ඩයේ මිල බලනවා. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ සීනි ගන්න යන්නේ කියලා. සීනි වල මිල බලනවා කියන්නේ. සීනි වල මිල. ඊට පස්සේ අකුරු වල මිල. අකුරු වල මිල කියලා කියන්නේ ඒකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩ වල මිල.
ආදේශන භාණ්ඩයක් කියලා කියන්නේ සීනි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් භාණ්ඩවල මිලත් බලනවා. සීනි ගන්න යනකොට බලනවා සීනි ගන්නවට වඩා අකුරු ලාභද කියලා. නේද? ඊට පස්සේ තේ කොළ වල මිලක් බලනවා. සීනි විතරක් ගත්තට බෑ. තේ කොළ වෙන ලොකු ගාණක් නම් සීනි අරන් බෑ. මොකද අනුපූරකයක් හැටියට. තේ බොන්න නම් බෑ. අපූර්ණ පූරකයක් නෙමෙයි. එහෙනම් තේ වල එහෙනම් ඒවට අපි කියනවා XY. මේක X නම් මේක Y නම් අපි බලනවා මොනවද? සම්බන්ධිත භාණ්ඩවල මිල බලනවා. ඊට පස්සේ ඔයාලා සුදු සීනිද රතු සීනිද? තමන්ගේ ටේස්ට් එක බලනවා. එහෙනම් නැත්තම් රුචිය බලනවා. මේ දවස්වල වැස්ස තියනවද? අවුවද එහෙනම් තේ බොන්න පුළුවන්ද බැයිද? කාලගුණය බලනවා. සීනි කිලෝ එකක් ගන්න ගියාම පර්ස් එක ඇදලා බලපුවම සල්ලි නැහැ. එහෙනම් ආදායම බලනවා. ඔය ආදි වශයෙන් විශාල සංඛ්‍යාවක් ඔයාලා බලනවා. එහෙනම් ඉල්ලුම ඔයාලා භාණ්ඩයක් සඳහා කරන ඉල්ලුම මෙන්න මේ වගේ සාධක කීපයක් මත රඳා පවතිනවා. එහෙනම් මේ ඉල්ලුමට බලපාන සාධක සහ ඉල්ලුම අතර පවත්නා වූ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ. හරිද? එහෙනම් ඉල්ලුමට බලපානා වූ සාධක සහ ඉල්ලුම අතර පවත්නා වූ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ. දැන් අර මම ඉස්සෙල්ලා කියපු විදිහට මේකේ පරායත්ත විචල්්‍ය මේ P PXY TWY කියන මේවද එහෙම නැත්නම් QDද? පරායත්ත විචල්්‍ය මොකක්ද කියන්නේ මේ වම් පැත්තද මේක වම් පැත්ත මේක වම් පැත්ත කියලා හිතන්න ඔයාලා අනිත් පැත්ත පේනවා මේක දකුණු පැත්ත. එහෙනම් වම් පැත්තද දකුණු පැත්තද පරායත්ත විචල්්‍ය මේකේ? කියන්නේ QD. ඔව් මේවා ඉතින් අහන්න දේවල් නෙමෙයිනේ නේද? QD තමයි පරායත්ත විචල්්‍ය. මොකද මේවා වෙනස් වීම මත මේක වෙනස් වෙනවා. එහෙනම් ඉල්ලුම් න්‍යායෙන් කියවෙන්නේ මොකද්ද? ඉල්ලුමට බලපානා වූ සාධකයන්ගේ වෙනස් වීම මත ඉල්ලුම වෙනස් වෙන ආකාරය දක්වන ගණිතමය සම්බන්ධතාවය තමයි ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ. ඒක පැහැදිලි. මොකක් හරි කිව්වද? හරියයි. හරි නේද? හරි. එහෙනම් ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මොකක්ද? ඕක ඉල්ලුම් න්‍යාය. හරිද? මේ ඔයාලගේ ටියුට් එකේ ඇති ඔය ටික ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. දැන් මං වගේ අය කඩේ ගියාම ඉල්ලුම් නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි? මේවා එකක්වත් නැහැ කියලා හිතනවා. මේවා ස්ථාවරයි කියලා හිතනවා. ආදායම මට තියෙනවා ඒවා ස්ථාවරයි, කාලගුණේ මට වැඩක් නැහැ, රුචිය වැඩක් නැහැ. අනිත් භාණ්ඩවල මිල වැඩක් නැහැ. මං කඩේ ගියාම එහෙමයි. මට කඩේ ගියාම ඔය ඒවා සලකන්නේ නැහැ. මම බලන්නේ මොකද? ඒ භාණ්ඩයේ මිල විතරයි. එහෙනම් මේ ඉල්ලුම් න්‍යාය තුල තියෙන අනිකුත් සාධකයන් ස්ථාවරව තිබීදී ඒවා වෙනස් නොවෙනවායි කියන අදනම මත සලකා බලන භාණ්ඩේ අපි වෙළඳපොළට ගියාම සලකා බලන භාණ්ඩයේ මිල මත ඉල්ලුම් ප්‍රමාණය ඔන්න මම ප්‍රමාණය කියන වචනේ දානවා. මෙතන ඉල්ලුම් ඔච්චර කිව්වේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අපි කියනවා ඉල්ලුම් නීතිය කියලා. දැන් නොකරපු අයට මේකේ උත්තම මම අර කිව්වේ කරපු අය මේව දන්නවා. එහෙනම් ඉල්ලුම් නීතිය කිව්වේ මොකද්ද? ඉල්ලුමට බලපාන්නා වූ අනිකුත් සාධක ස්ථාවරව තිබියදී ඒ ගණ්ඩ යන භාණ්ඩය එහෙම නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර පවත්නා වූ ඍණ සම්බන්ධතාවය. ඍණ සම්බන්ධතාවය. අපි බලමු ඍණ වෙනවා මේක. ඍණ එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙම නැත්නම් විපර්යස්ත විවිධ නම් කිය විපර්යස්ත සම්බන්ධතාවය තමයි අපි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. හරිද? එහෙනම් ඉල්ලුම් න්‍යාය කියලා කිව්වේ ඉල්ලුමට බලපාන්නා වූ සියලුම සාධකවල වෙනස් වීම මත ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවයේ තරම දක්වන ශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ ඉල්ලුම් නීතිය. ශ්‍රිතාත්මක නැතත් ඒක ඉල්ලුම් නීතිය. එතන ඉල්ලුම. එහෙනම් මේ ඉල්ලුමට බලපාන්නා වූ අනිකුත් සාධක සියල්ලම ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය මෙතන. ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්නා වූ සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය. ඒ සම්බන්ධතාවය ඍණ සම්බන්ධතාවයක්.
ඒක පැහැදිලි නේද පුතේ? right. එහෙනම් ඉල්ලුම් නීතිය සහ ඉල්ලුම් න්‍යාය. අපි තව ඉස්සරහදී මේක කතා කරගෙන යනවා. ඉල්ලුම් සැපුම ඔක්කොම ඉවර කරන්න තමයි මගේ අදහස. ඊළඟ පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම සඵල වීම. සඵල ඉල්ලුමක් වීමට අවශ්‍ය සාධක. මොනවාද සඵල ඉල්ලුමක් වීමට අවශ්‍ය සාධක? ඔයාලට දැන් වාහනයක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ කොයි හරි යන්නම බෑ, වාහනේ යන්න බෑ, කිලෝමීටර් 5ක් විතර යන්න බෑ, පයින්මයි යන්නේ, වැල් පාලම් දිගේ ගිහලා යන තැන් ඉන්නෝනේ. දැන් ඒ කට්ටියට වාහනයක අවශ්‍යතාවය තියෙනවද? නැහැ. එයාට වාහනයක් වැඩක් නැහැ. ඒක කොහෙද දාන්නද? එහෙනම් පළවෙනියෙන්ම තියෙන්න ඕන කිසියම් භාණ්ඩයක අවශ්‍යතාවය තියෙන්න ඕන ඉල්ලුම සඵල වෙන්න. අවශ්‍යතාවය තියෙන්න ඕන. දෙවෙනි එක තමයි අවශ්‍යතාවය තිබ්බට ඔයාට අපි හිතුනේ වාහනයක් ගන්න ඕනේ. හැබැයි තියෙන්නේ රුපියල් 10000යි ළඟ. ගන්න පුළුවන්ද? ටයර් එකක්වත් ගන්න. එහෙනම් ක්‍රය ශක්තිය තියෙනත් තුන මිලදී ගැනීමේ හැකියාව. ක්‍රය ශක්තිය. ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. අවශ්‍යතාවය උකල් නම නිෂ්පාදනයේ මාතාවයි කියලා තාර්කික විද්‍යාඥයෝ කියලා දිනවා. එහෙනම් අවශ්‍යතාවය තිබ්බට බෑ. ඒකට ක්‍රය ශක්තිය තියෙන්න ඕනේ. මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. හැකියාව තිබ්බට මේ ටක් ගාලා ගිහින් ගන්න බෑ. මේකට සැලසුමක් තියෙන්න ඕනේ. සැලසුමක් තියෙන්න ඕනේ අපිට භාණ්ඩයක් විඳ දීලා ගන්න. මෙන්න මෙහෙම මෙන්න මෙච්චරක් මම අද ඉතුරු කරලා හෙට මෙච්චරක් ඉතුරු කරලා මෙන්න මේ කාලෙදි මම මේ වාහනේ ගන්නවා. එතකොට අවශ්‍යතාවය ඇති වුණා. ඒ මත සැලසුම සකස් කරලා ඊට පස්සේ ක්‍රය ශක්තිය නිර්මාණය වෙනවා. අනේ එතකොට තමයි අපිට ඒක සඵල ඉල්ලුමක් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු තව පොඩි දෙයක්. ඔය ටියුට් එක තියෙන ඒවාම තමයි කරන්නේ. ඊට අමතරව කියවේ තව ඉස්සරහට දේවල් අපි බලමු. දැන් ඉන්නවා මෙතන ඔයාලා 7-8 දෙනෙක් ඉන්නවනේ. ඕන් ඉදිසේන ඉන්නවා. තවත් කවුද? මේ සිරි ඉන්නවා, අනු ඉන්නවා, පියදාස ඉන්නවා. අපි හිතමු මේ A B D කියලා ඉන්නවා. මේ තුන් දෙනා විතරයි මේ රටේ ඉන්නේ. මේක තමයි රට. හරිද? මුළු වෙළඳ පොළම. අපි හිතමු අභ්‍යන්තර භූමියක්. මේ තුන් දෙනා ඉන්නේ. මෙයාලට ඕන වෙනවා බාන්න පරිප්පු අල පරිප්පු විතරයි කන්නේ. කන්නේ මෙව්වනේ. හරි. සිරි ඉල්ලනවා පරිප්පු කිලෝ 5ක්. මේ ඇඩ්මිට් කරන්නත් කවුරුවත් නැහැ. 50ක් ඉල්ලනවා. මෙයා ඉල්ලනවා 24ක්. අනු මෙයා ඉල්ලනවා 26. අල කිලෝ අල කන්න කැමති නෑ වාගේ දෙකයි ඉල්ලන්නේ. මෙයා අල කිලෝ 20ක් ඉල්ලනවා. මෙයා අල කිලෝ 3ක් ඉල්ලනවා. එතකොට මේ සිරිසේන පරිප්පු ඉල්ලුම මෙන්න මේක සිරිසේනගේ පෞද්ගලික ඉල්ලුම. පෞද්ගලික ඉල්ලුම තමයි මේ. අලවලට පෞද්ගලික ඉල්ලුම, පරිප්පු වලට පෞද්ගලික ඉල්ලුම. මෙයාගේ පෞද්ගලික ඉල්ලුම තමයි මේ. හරිද? අනුගේ. ඊට පියදාසගේ පෞද්ගලික ඉල්ලුම තමයි මේ. හැබැයි මේ තුන් දෙනා විතර නම් මේ වෙළඳපොලේ ඉන්නේ. මේ රටේ හරි ඔය හරි පාණ්ඩ ඉල්ලන කරන වෙළඳපොලේ ඉන්නේ. අපි මේ තුන් දෙනාගේ එකතුවට මොකද්ද කියන්නේ? මෙතන 100යි, මෙතන 25යි. මේකට අපි කියන්නේ මොන ඉල්ලුම කියලාද? මේ පෞද්ගලික ඉල්ලුම. ඒවා තමයි පෞද්ගලික ඉල්ලුම. මේ තුන් දෙනා විතරයි ඉන්නේ මේ වෙළඳපොලේ. එහෙනම් එහා පැත්තෙන් ආපු මෙතෙන්ද මොකද්ද කියන්නේ? මොන ඉල්ලුමද? කියන්න බෑ. මම නිකාම ඔහි මං මට හුරු නෑ එහෙම කරගෙන ගිහිල්ලා ඒකයි වැඩි. මොකද්ද පුතේ ඒකට කියන්නේ? වෙළඳපොළ ඉල්ලුම. ඔව්. මොනවද ඔය නේද? එහෙනම් මේ කියන්නේ අපි වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කියලා කියනවා. එහෙනම් පෞද්ගලික ඉල්ලුම සහ
වෙළඳපොළ ඉල්ලුම කියන එක තමයි අපි ඔය කතා කරේ. right අපි දැන් ඉල්ලුම් නීතිය ඉගෙන ගත්තා. ආයෙත් ඔක කිව්වේ ඒක අපි කරන් ගන්න. ඕන්න නම් අපි ඒක කොහොමද දක්වන්නේ කියන එක දැන් ඉගෙන ගන්න ඕනේ. ඉල්ලුම් නීතිය දැන් සහ න්‍යාය අතර වෙනසනේ අපි ඉගෙන ගත්තේ. දැන් පාරිභෝගික ඉල්ලුම අපි මේ අර 90ගේ සිවිසේනගේ 2000ගේ තිබ්බ පෞද්ගලික ඉල්ලුම් තියෙන්නේ. පෞද්ගලික ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම අපි සලකලා බැලුවානේ. හරි අපි බලමු මොනවද ඒ කට්ටියගේ ඉල්ලුම් වලට බලපාන කියලා. පෞද්ගලිකව භාණ්ඩයක් ඉල්ලුම් කරනකොට ඒ ඉල්ලුම වෙනස් වෙන්න බලපාන්නේ මොනවද? එම භාණ්ඩයේ මිල බලපානවා. අනිකුත් භාණ්ඩ වල මිල බලපානවා. ආදායම බලපානවා. ඊට පස්සේ රුචිය බලපානවා. කාලගුණය බලපානවා. ඒ සිරිසේනගේ ඉල්ලුමට බලපාන සාධක. දැන් වෙළඳපොළ ඉල්ලුමකට ගියාම ওই ටික බලපානවද නැද්ද? ඔය ටික බලපානවද නැද්ද? බලපාන. ඊට අමතරව මොනවද බලපාන්නේ? වෙළඳපොළේ ඔක්කොමලා මිනිස්සුන් ඉන්නේ නේද? වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය දැන් මෙතන අර ABC කියලා 3 දෙනෙක් හිටියා. මේ 3 දෙනාගේම ඉල්ලුම් කෙරෙහි බලපානවා මේ ටික. දැන් මෙතන එනවා වෙළඳපොළ ඉල්ලුම කියලා එකක්. මෙන්න මේකට මේ කියන සාධක වලට අමතරව මොනවද බලපාන්නේ? මේ වෙළඳපොළේ දැන් මෙතන මෙහෙම ඉන්නකොට මෙතන 100යි ඉල්ලුම. හැබැයි තව එක්කෙනෙක් වැඩි වුණොත් D කියලා 120ක්. එහෙනම් ඉල්ලුම වැඩි වෙන්න බලපෑම මොකද්ද? වෙළඳපොළේ ඉන්න පාරිභෝගිකයන් සංඛ්‍යාව. වෙළඳපොළ number of consumers. ඒ කියන්නේ පාරිභෝගිකයන් සංඛ්‍යාව සහ අපි others කියලා තව එකක් දානවා වෙනත් සාධක. තව අපිට අහු වෙන්නේ නැති වෙනත් සාධක තියෙන්න පුළුවන්. විශේෂයෙන් වෙළඳපොළේ ඉන්න පෞද්ගලික ඉල්ලුම් කරුවන් සංඛ්‍යාව බලපානවා වෙළඳපොළ ඉල්ලුම කෙරේ. right. දැන් අපි යන් අපේ ඉල්ලුම් නීතියට ඉල්ලුම් නීතිය එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය හා මිල අතර සම්බන්ධතාවය. ඒකනේ අපි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. දැන් අපි බලමු ඕක. ඔන්න ඉල්ලුම් ප්‍රමාණය කියනවා. මේක රඳා පවතිනවා මිල මත. සලකා බලන භාණ්ඩයේ මිල මත. ඒක මොකද්ද ඉල්ලුම් නීතිය. අපි හිතමු කැස්බෑ බිත්තර තියෙනවා. නෑ ඒවා නීති විරෝධී අපි හිතමු බිත්තර කියලා. ඉකිලි බිත්තර තියෙනවා. අර පහුගිය කාලේ මේක වුණා නේද මතකද? ඔයාලා අර මං කියනවා වගේ කාලීන ඉවරම් බලලාම තියාගන්න. බිත්තරයක් රුපියල් මේ නොකරපු අය මේ පොඩි උන් වය කරන්නේ. බිත්තරයක් රුපියල් 10ක්. ඒ වෙලාවේදී ඉල්ලුම් ප්‍රමාණය අපි හිතමු වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය 1000යි. බිත්තරයක් රුපියල් 15 වෙනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය මොනවා කරයිද මිනිස්සු? වෙළඳපොළේ මිනිස්සු මොනවා කරා බිත්තරයක් රුපියල් 15 වුණා. නොකරපු එක්කෙනෙක් කියන්නේ ආර්ථික විද්‍යාව නොකරපු එක්කෙනෙක්. මොකද වෙන්නේ? ඔක්කොමල කරපු අයදී නොකරපු එක්කෙනා නැත්තම් මට ඒකක් දැනගත්ත හැකි එතකොට. ඒක හොඳයි ඊට වඩා. දැන් නොකරපු නැහැ කරපු අයත් ලියයි ඊට පස්සේ නේ. නොකරපු එක්කෙනෙක් කියන්නේ රුපියල් 10 තිබ්බදී බිත්තර 1000 කිල්ලෝ රුපියල් 15 වෙනකොට බිත්තර කීයක් ඉල්ලයිද? නැත්තම් ඉල්ලුම අඩු වෙනවද වැඩි වෙනවද? ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද? ඒ නොකරපු අය මට ඉස්සෙල්ලා කියන්නේ දැන් ආර්ථික විද්‍යාව නොකරපු අය නැද්ද කවුරුවත්?
අඩු වෙනවා ඒක හරි දැන් මට කියන්නකෝ ආර්ථික විද්‍යාව නොකරපු අය ඉන්නවද තාම ඉන්නවනම් ඌ කියන්නේ ඉන්නේ එක්කනේ ආර්ථික විද්‍යාව නොකරපු අය ඉන්නව නේද ඒක හරි රයිට් එහෙනම් ඒ නොකරපු එක්කෙනෙක් කියන්නට අඩු වෙනවා අපි හිතමු මේක 750 වගේ වෙනවා මේක 20 වෙනවා එතකොට මේක 500 වගේ වෙනවා එහෙනම් මොකද්ද මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා ඒකයි අපි කිව්වේ විපර්යස්ත සම්බන්ධතාවයක් එකක් අඩු වෙනකොට එකක් වැඩි වෙනවා එහෙමනම් ඒකට අපි කියනවා ඉල්ලුම් කරන ප්‍රමාණය සහ මිල අතර පවතින්නේ ඍණ එහෙම නැත්නම් විපර්යස්ත සම්බන්ධතාවය ඇයි මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය කියන වචන පුතේ මතක තියාගන්න ඕන නොකරපු අය මෙතෙන්දි ප්‍රමාණය කියන වචනේ එනවමයි එහෙමනම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා එහෙනම් ඉල්ලුම් නීතිය කියන්නේ දැන් මොකද්ද මේක තමයි ඉල්ලුම් නීතිය මොකද්ද අනිකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වීම එහෙම නැත්නම් මිල අඩු වෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීම කියන විපර්යස්ත සම්බන්ධතාවය තමයි අපි ඉල්ලුම් නීතිය කියලා හඳුන්වන්නේ. මේ දක්වන්න පුළුවන් මේකේ දීලත් ඇති මම ඉල්ලුම් ලේඛනයකින්. ඉල්ලුම් ලේඛනයකින් දක්වන්න පුළුවන් මේ සම්බන්ධතාවය. දෙක ඉල්ලුම් වක්‍රයකින් පුළුවන්. තුන ඉල්ලුම් සමීකරණයකින් පුළුවන්. මේ තුනින්ම පුළුවන්. අපි බලමු. මේකමත් ගන්න පුළුවන්. කමන්නේ මම එක. පළවෙනි එක තමයි මේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන විපර්යාස සම්බන්ධතාවය අපි දක්වනවා. පළවෙනි ක්‍රමය කොහොමද? ඉල්ලුම් ලේඛනයක් මගින්. ඉල්ලුම් ලේඛනයේ මොනවද එන්නේ? මිල එනවා. ඉල්ලුම් කරන ප්‍රමාණය. මේකේ තියෙන ටිකම දාන්නම් මම 2 4 2 4 6 8 10 12 හරි 1200 1000 800 600 400 200 කියලා මම හිතුවා. එහෙමනේ කියන්නේ නේද? 200. ඔන්න එහෙනම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන එක අපි දැක්කුවා ඉල්ලුම් ලේඛනයක් මගින්. නොකරපු අයට පැහැදිලි ඇති. කොහොම අපිට ඉල්ලුම් ලේඛනයක් මගින් දක්වන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? ඊට පස්සේ තියෙන ඉල්ලුම් වක්‍රයක් මගින්. වක්‍රයක් මගින් කොහොමද දක්වන්නේ? මේ කියන එකම අපි ඉල්ලුම් වක්‍රයක් මතට ගෙනියනවා. ගෙනියන්නේ කොහොමද? මේක හොඳට මතක තියාගන්න. තිරස් අක්ෂයේ මිල දක්වන්නේ. ඒක අනිත් ප්‍රස්තාරවලදී එහෙම නෙවෙයි ඒකයි. right මිල 2 4 6 8 10 12 ප්‍රමාණය 200 400 600 800 1000 1200 right 1 4 6 8 10 12 200 400 600 1000 හරිද? දැන් මේ දිග ලකුණු කරනවා. මිල 2 දී 12යි. ඊට පස්සේ මිල 4 දී 1000යි. මිල 2 දී මිල මිල 2 දී තමයි 1200 දාලා තියෙන්නේ නේද? කමක් නැහැ. මිල 2 දී 1200යි. මිල 4 දී මෙතන මිල 8 දී 600යි. ඔක්කොම ලකුණු කරන්නේ නැහැ මම. අන්තිමේදී මිල 12 දී 200යි. ඔන්න ඔහොම රේඛාවක් එනවා. මේක අපි D කියලා හඳුන්වනවා. මේ බලන්නකෝ. හරි. ඒක උඩට අඳිනවා ඉතින් හරි නැතුව ඇති ඔන්න හරිද මෙතන 12යි 200යි
මේ ලක්ෂය මෙතන 10යි 400යි එහෙනම් මොකද වෙන්නේ මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මෙතන 8 වෙනකොට 600යි නේද මෙතන 6 වෙනකොට 800යි ඔය ආදි වශයෙන් ගිහිල්ලා මෙතෙන් එනකොට 2 වෙනකොට 1200 වෙලා තියෙනවා එහෙනම් මේ ඉල්ලුම් ලේඛනයම ඉල්ලුම් වක්‍රයක් ආකාරයෙන් අපිට ඉල්ලුම් නීතිය දක්වන්න පුළුවන් මේ ඉල්ලුම් නීතිය තමයි දක්වලා තියෙන්නේ නොකරපු අයට පැහැදිලි ඇති ඊට පස්සේ ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් දැන් ඉල්ලුම් සමීකරණයක් ඔයාලට මේ කියපු දෙවිදිහට ඉදිරිපත් කරපු එක ගණිතමය බීජ ගණිතමය ආකාරයෙන් අපිට ඉල්ලුම් න්‍යාය ඉදිරිපත් කරන්න පුළුවන් තව ඉස්සරහට ඉගෙන ගන්නකොට ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ ක්‍රමය තමයි. නමුත් ඒක අපි අද ඉන්න හිමිහිටි චුට්ටක් ඉගෙනගෙන යන් සාමාන්‍යයෙන් අපි ශ්‍රිතයක් කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය සහ දැන් ඉගෙන ගත්තා. ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය අතර තියෙන සම්බන්ධතාවයන්. ධනහෝරින වෙන්න පුළුවන්. නේද? අපි O level වලට ඉගෙන ගත්තා y සමානයි mx ධන c කියලා ප්‍රස්ථාරයට සමීකරණය. ඉස්සලා කියන්න මට c කියන්නේ මොකක්ද කියලා c කියන්නේ මොකක්ද මේ ප්‍රස්ථාර පාඩමේදී ඔයාලා ඉගෙන ගත්තේ කවුරු හරි එක්කෙනෙක් ටක් ගාලා කියන පුතේ වෙලා යනවා c කිව්වේ මොකක්ද පහවස්සේ ශිෂ්‍යත්වයේදී වගේ ඉගෙන ගත්තා ඊට පස්සේ දිගටම ඉගෙන ගත්තා ඔය ලෙවල් යනකම් c කිව්වේ මොකක්ද ඔව් m කියන්නේ මොකක්ද m කියන්නේ මොකක්ද මම කියන්න c කියන එක කිව්ව කට්ටිය හරි m කියන්නේ මොකද්ද හරියට ගණිතයේ වචනයෙන්ම කියනවා මේ කියන්නේ අන්තක්ඛණ්ඩය මේ කියන්නේ අනුක්‍රමණය එහෙම නැත්නම් මේ කියනවා අපි බෑවුම කියලා නේද බෑවුම හෙව්වේ කොහොමද මතකද ඩෙල්ටා පරායත්ත විචල්්‍ය වෙනස බෙදීම ඩෙල්ටා ස්වායත්ත විචල්්‍ය වෙනස. දැන් ඒවා ටික ටික මතක් කරගන්න. මේව තමයි හෙව්. දැන් y සමානයි mx ධන d. මේ x කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය. y කියලා කියන්නේ පරායත්ත විචල්්‍ය. හරි මම අනිත් දේවත් මකන්න නැතුව මේ ගෙනියන්න හදා. දැන් මේ විදිහටම අපේ ඉල්ලුම් නීතියත් අපිට පුළුවන් ලියන්න QD පරායත්ත විචල්්‍ය අන්තක්ඛණ්ඩය කියන එක කියවෙන්නේ මොකක්ද ඇත්තටම අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය මේක බිඳුව වෙනකොට පරායත්ත විචල්්‍ය අගය මේක බිඳුව වෙනකොට ස්වායත්ත විචල්්‍ය බිඳුව වෙනකොට මේ පදේම බිඳුවට යනවා එතකොට එන පරායත්ත විචල්්‍ය අගය වෙන්නේ මොකද්ද c එහෙම නැත්නම් ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය දක්වන අක්ෂය කපාගෙන යන ස්ථානයේ අගය හරිද එහෙනම් qd සමානයි a ඍණ b p මේකේ අනිත් පැත්ත ලියන්නේ මම මේක ගත්තේ ඔයාලට මතක් කරගන්න දැන් මේකේ c කියනකොට අපි යොදාලා තියෙන්නේ a මේ තියෙන්නේ c මේ තියෙන්නේ m වෙනුවට යොදාගත්ත p පැත්ත විතර මාරු වෙලා තියෙනවා හරිද අපිට ඕන මේක මෙහෙම ලියන්නත් පුළුවන් ඕන විදිහට ලියන්න පුළුවන් qd සමානයි beta naught minus beta 1 p එතකොට මේ කියන්නේ c මේ කියන්නේ මොනවද යම්මත් ගැටලුවක් නැහැ හරි එහෙම ඕනේ අකුරකට පුරුදු වෙලා ඉන්න මොකද නැත්තම් සමහරට වෙන අකුරක් දුන්නත් ඔයාලට ඒ මොකක්ද හුයේ දුන්නේ කියලා හිතයි සාමාන්‍යයෙන් අපි ba පාවිච්චි කරන්නේ එහෙමනම් දැන් මේකේ අනුක්‍රමණය කියලා කිව්වේ බෑව්. හරිද? එහෙනම් මේ කියන්නේ බෑව්. මේ කියන්නේ අන්තක්ඛණ්ඩය. හරි? අප්පල්. දැන් ප්‍රස්ථාරය ඇඳපුවාම
මේ පැත්ත y මේ පැත්ත x. එහෙනම් අනුක්‍රමණය හෙව්වේ කොහොමද ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ස්වායත්ත විචල්්‍ය වෙනස පරායත්ත විචල්්‍ය වෙනස බෙදීම ස්වායත්ත විචල්්‍ය වෙනස. එහෙනම් ඩෙල්ටා q මේකේ කොහොමද b හොයන්නේ එහෙනම්? b සමානයි ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා p. පරායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය වෙනස බෙදීම ස්වායත්ත විචල්්‍ය වෙනස. හරිද? දැන් අපි මේකට අනුව ගමු වෙනවා. මේ කැලල ගමු. ඔයාලට ඕන තරම් කැලල ගන්න පුළුවන්. හරිද? b මොකද්ද ප්‍රමාණීය වෙනස? 1200 ඍණ 1000. මේක අපි මාපාංකගේ ගන්නෙ. ධන දින සලකන්නේ නැහැ. මොකද මේ දෙක අතර කොහොමත් සම්බන්ධය ඍණ කියලා අපි දන්නවා. අනිවාර්යෙන් මැදට ඍණ ලකුණ එනවා. මිලේ වෙනස 4 ඍණ 2යි. එහෙනම් බෑවුම කීයද? මෙතන 200යි මෙතන 2යි. එහෙනම් 100යි. හරිද? දැන් මෙන්න මේ බෑවුම අපි ආදේශ කරගන්නවා මේකට. මම උඩින් ලියනවා මේවා ඔයාලට මෙච්චර කිමින් කරන්න ඕනේ නැහැ. ඔයාලා ඕන තරම් කරලා තියෙනවා. ගණන් මේවා ඉන්නේ නැහැ. ඔයාලා විභාගෙ මෙහෙ නේ. එහෙනම් QD සමානයි A ඍණ DI කොහොමද බලමු. P දැන් මොකද කරන්නේ? මේකේ තියෙන මේ P එක අග පේලියක් මේ එක පේලියක් ආදේශ කරනවා ඕකේ තියෙන ඉලක්කම් වලට. QD කියලා කිව්වේ 1200යි. ඇයි? A හොයාගන්න. සමානයි A ඍණ CIP කියලා කියන ඒ වෙලාවේදී 2යි. 200යි. ඒක මෙහාට එනකොට ධන වෙනවා 1400 සමානයි A. එහෙනම් දැන් QD සමානයි 1400 ඍණ CIP. දැන් අපි මේ හොයාගත්තා නේ 1400යි. දැන් ඇත්තද කියලා බලමු. මොකද්ද 1400න් කියවෙන්නේ? 1400න් කියවෙන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩයෙන් කියවෙන්නේ ස්වායත්ත විචල්්‍ය බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය. ස්වායත්ත විචල්්‍ය බිඳුවයි මිල බිඳුවයි. මිල බිඳුවේදී පරායත්ත විචල්්‍ය අගය මෙන්න මෙහෙම 1400යි. හරි. මේ යන විදිහට කියුත් 1400යි. එහෙනම් ඒක තමයි මේ බලන්නකො ප්‍රශ්න අපිට සමීකරණ ලියපුවාම ඒක නිකම්ම හොයාගන්න පුළුවන්. ඒක පැහැදිලි නේද? මොනවද මේ කියන්නේ? ඒ අන්තක්ඛණ්ඩය කියපු එක නේද? right. ඊට පස්සේ ඍණ බෑවුම ඍණ. මේකෙන් කියවෙන්නේ ඍණ සම්බන්ධය. විපර්යස්ත සම්බන්ධ. අනුක්‍රමණය කියලා කියන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. මෙන්න මෙතන. කීයද 200යි. මෙතන 2යි. එහෙනම් 200 බෙදීම 2 කියලා කියන්නේ 100යි. එහෙනම් අනුක්‍රමණය බෑවුම මේකේ 100යි. ඒක ආර්ථික විද්‍යානුකූලව කිව්වොත් මොකද්ද? මිල එක් ඒකකයකින් අඩු වෙනකොට අපි හිතමු මිල රුපියල් විතරවල නම් මිල රුපියල් 20 තිබිලා මිල රුපියල් 19 වෙනකොට ඒ වෙලාවේදී ඉල්ලුම තිබ්බේ 1500 නම් හරිද? මම උත්තරයක් අහනවා දැන්. මොකද්ද මම කියන්නේ මේකට අනුව අපි ගත්තොත් මිල රුපියල් 20 දී විතර ඉල්ලුම තිබ්බා 1500ක්. දැන් මිල රුපියල් 19ක් වෙනවා. රුපියලකින් අඩු වෙනවා. එහෙනම් විතර ඉල්ලුම කීයද? විතර ඉල්ලුම කීයද? ඔව් බලන්න කියන්න පුළුවන්. විතර ඉල්ලුම කීයද එහෙනම්? කීයද විතර ඉල්ලුම? කියන්නේ කීයද විතර ඉල්ලුම? විතර සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය කොච්චරද? මිල රුපියල් 20 දී 1500යි. මිල රුපියල් 19 දක්වා අඩු වෙනවා. විතර ඉල්ලුම් කරන ප්‍රමාණය කීයද? කොච්චරද?
වෙලාව යනවා ළමයිනි පැටපට ගාලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔක්කොමලා උදේට කන්න ගියා මේක ඔන් කරලා. කවුරුවත් නැත්ති? මොකද්ද කියවෙන්නේ? ඒ 100න් කියවෙන්නේ ඒක තමයි. මොකද දැන් මේ ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව මැක්ස් නෙමෙයිනේ. 100න් කියවෙන්නේ මිල කියන ස්වායත්ත විචල්්‍ය එක ඒකකයකින් 20 ඉඳලා 19 දක්වා අඩු වෙනවා. එහෙනම් 20 ඉඳලා 21 දක්වා වැඩි වෙනවා එහෙම නැත්නම්. අනිත් පැත්තටත් පුළුවන්. එක ඒකකයකින් 750කින් උනත් වෙන්න පුළුවන්. 21 දක්වා වැඩි වෙනවා. ඒම වැඩි වෙනකොට මිල අඩු වුණොත් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕන. එහෙනම් රුපියල් 20 ඉඳලා 19 දක්වා මිල අඩු වුණොත් ඉල්ලුම් කරන ප්‍රමාණය 1600ක්. 1500යි තිබේ 100කින් තමයි වැඩි වෙන්නේ. එහෙම උනේ ඇයි? මෙන්න මේ අනුක්‍රමණය නිසා B නිසා. එහෙනම් දැන් 21 දක්වා වැඩි වෙනවා. මිල 20 තියෙද්දි 1500යි එක ඒකකයකින් වැඩි වෙනවා මිල රුපියල් 21 වෙනවා. ඉල්ලුම් කරන ප්‍රමාණය විතර කීයක් වෙයිද දැන්? දැන් කියන්න බලන්න. මොකද ඔච්චර ලහගෙන හිටියේ නෑනේ. දැන් හරි. ඒකනේ. මම දන්නවා ඔච්චර ලහන් හිටියේ නෑ දැන් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපි ඉගෙන ගත්තානේ නේ. 1400යි. ඇයි? මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්නේ. එහෙනම් 1500 තිබ්බේ දැන් 1400 වෙනවා. එහෙනම් මේ 100 කියන බෑවුමෙන් අපි කියන්නේ මොකද්ද? මේ ස්වායත්ත විචල්්‍ය එක යුනිට් එකකින් එක ඒකකයකින් වෙනස් වෙන විට පරායත්ත විචල්්‍ය දක්වන්නා වූ සංවේදීතාවයේ තරම. හරිද? මේ මෙතන තියෙන 1400 කියවෙන්නේ ස්වායත්ත විචල්්‍ය P බිඳුව වෙනකොට ස්වායත්ත විචල්්‍ය බිඳුව වෙනකොට පරායත්ත විචල්්‍යයේ අගය. හරි නේද? රයිට්. එහෙනම් අපිට ඉල්ලුම් නීතිය මේ ආකාර තුනටම දක්වන්න පුළුවන්. රයිට්. ඔයාලගේ උදාහරණ ගන්න ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න. ටක් ගාලා මම ඔය දානක් දීලා තියෙන වගුවක් එක්ක වගු මේකේ දානම් පේන්නත් එක හරිද මිල ඉල්ලුම් ප්‍රමාණය බිඳුව 10 20 30 40 50 මේ ඉතාමත්ම ලේසි මේවා මේ ගණන් නෙමෙයි එක අවුරුද්දක විතර නිකන් ඇවිල්ලා තිබ්බ පොඩ්ඩක් හදන්න 400 200 බිඳුව ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න ඉල්ලුම් සමීකරණය ගොඩනගන්න කියන්නේ හරි ඉල්ලුම් වක්‍රය කොහොමද නිර්මාණය කරන්නේ මේ පැත්තේ මිල මේ පැත්තේ ඉල්ලුම් ප්‍රමාණය එහෙනම් මිල එන්නේ බිඳුව 10 20 30 40 50 60 ප්‍රමාණය එන්නේ බිඳුව 200 400 600 800 1000 1200 right එහෙනම් 10 20 30 40 50 60 200 400 600 800 1000 1200 right එහෙනම් මේක ප්‍රස්ථාරගත කරොත් කොහොමද බිඳුවේදී 1000යි මිල බිඳුවේදී ඉල්ලුම් කරන ප්‍රමාණය 1000යි ප්‍රමාණය මේ බිඳුවේදී okay මේක තමයි D. හරිද? ඊට සමීකරණය ඌ අපි හදලා ඉවරයි නේද? මම දන්නවා. එහෙනම් Q නොකරපු අය එක්කෙනෙක් හරි ඉන්න නිසා හදාන්නේ A ඍණ B P. එහෙනම් පළවෙනියෙන්ම කරන්නේ B හොයන එක. B හොයන්නේ කොහොමද? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. අපි මේ මැදාගයක් ගමු ඕන දෙකක් ගන්න පුළුවන් ඕන තැනක. එහෙනම් ප්‍රමාණයේ වෙනස කියලා කියන්නේ 600 ඍණ 400 මිලේ වෙනස 30 ඍණ 20 200 10
එහෙනම් 20යි. එහෙනම් B 20යි. එහෙනම් මේ B කියන එක මේකට ආදේශ කරනවා. QD සමානයි A ඍණ 20යි P. දැන් මොකද කරන්නේ මේ එක පේලියක් කරන් ඕක හරි කමක් නැහැ. මේ වෙන එකක් වත් කමක් නැහැ. අපි මේකේ QD සහ P වෙනුවට ආදේශ කරලා A හොයාගන්න. එහෙනම් QD කියලා කියන්නේ 400යි සමානයි A ඍණ 20යි ඒ වෙලාවේදී P 30යි. එහෙනම් 600. ඒක මෙහාට එනකොට එකතු කිරීමක් වෙනවා. එහෙනම් 400 ධන 600 සමානයි A. ඒ කියන්නේ 1000 සමානයි A. එහෙනම් දැන් සමීකරණය අපි දැන් A දන්නවා P දන්නවා. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් QD සමානයි A කියන්නේ 1000යි 1000 ඍණ 20යි P. හරි නේද? සමීකරණෙත් ඔයාලට හදාගන්න පුළුවන්. right. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. දැන් ඉල්ලුම සමහර අවස්ථාවලදී දැන් මේ මෑතක උනානේ අර ගිපන් බාණ්ඩ. එහෙම නැත්නම් මිල වැඩි වෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරන ඒවා. ඇත්තට මේකෙදි වෙන්නේ ආදේශන ප්‍රතිවිපාකයේ අභිභව ආදායම් ප්‍රතිවිපාකයේ අභිභව ආදේශන ප්‍රතිවිපාකයේ ගමනේ එහෙම නැත්නම් ආදේශන ප්‍රතිවිපාක ඍණාගයක් ගැනීම කියන එක. ඒවා තව ගැඹුරට ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. අනිත් එක තමයි දැන් ඔය බාණ්ඩේ අර මොකද්ද මේ හේතුකාරී ඉල්ලුම. එහෙම නැත්නම් මිලියන් ගුණාත්මක බව මයින බහන්න. ඒ කියලා කියන්නේ මේ පහුගිය 14 වෙනිදා එහෙම වුණානේ. රෝස මලකට ලක්ෂ 2ක් 3ක් දීලා වුණත් ගෙනihin දෙන තත්ත්වයක් තිබ්බා ප්‍රේමවන්තින්ගේදී. ඒ මිල වටිනවද ඇත්තටම රුපියල් 2000ක් වටිනවද ඒ රෝස මල? නෑ. ඒක මනින්නේ ඒකේ ගුණාත්මක භාවය නෙමෙයි මේකට ජේතුකාරී ඉල්ලුම කියලා කියන්නේ. දැන් අර ජේතුවට ගෙනියන්නේ දැන් මේකේ ඉල්ලුම ඇත්තටම වැඩි කරන්නේ බාණ්ඩේ තියෙන ඒ වටිනාකම නිසාම නෙමෙයි. ජේතුවට ගන්නෙ. එතකොට වෙන්නේ මිල වැඩි වෙන්න ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. තේරුණාද කියන්නේ? සමහර දේවල් තියෙනවා ගුණාත්මක භාවයෙන් තමයි මයින්නේ මිල. බාණ්ඩේ තියෙන ගුණය. දැන් සමහර කට්ටිය කැමති ඉන්නේ මිල වැඩි වුණත් වැඩිපුර ඉල්ලනවා ඉම්පෝට් කරන ඒවා. දැන් එහෙම අවස්ථා අපි කියනවා ඉල්ලුම් න්‍යායට පිට. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා, මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. අනේ තව අපි බාල බාණ්ඩ ගැන කතා කරනවා මේ right. ඊට පස්සේ ඉල්ලුම් නීතියට හේතු සාධක අපි කතා කරා මේක ඒක මම යවනවා ආදායම් ප්‍රතිපාක ආදේශන ප්‍රතිපාකය සහ හීනෝ නාන්තික ප්‍රයෝගිතාව. ලේසි මොකද මේ තුනම අපි ඉල්ලුමට බලපාන ආකාරය කතා කරලා ඉවරයි. ආදේශන ප්‍රතිපාකය සහ ආදායම් ප්‍රතිපාක වෙන් කරන හැටිත් අපි කතා කරා. මතක ඇතියයි උපකල්පනය කරනවා. ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස සහ ඉල්ලුමේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණය වෙනස ඉල්ලුමේ වෙනස. මේක පුතේ නොකරපු අය තා පොඩ්ඩක් පොතක් බලාගන්න. මේක ඒ ලෙවල් වලට මාස 6ක් විතර කරන පාඩමක්. මම මේ දවස් දෙකකින් කරන්නේ. මේකෙත් මෙතෙන්ද ඔහොම ඉන්නේ නැහැ. ඉක්කොන් කරපු අය ඇති දැන් මේ දක්වා ඉන්න සති 4ක් 5ක් ගන්නවා. හිමිහිට මේක කරන එකක් නේ. නමුත් දැන් ඔයාලා ටිකක් මොකද අර පොඩිම ළමයි නෙමෙයි දැන් ඒ ලෙවල් එකේ කරලා ඉන්නේ. ඒකෙන් අල්ලා ගන්න පුළුවන් පොඩි පොතක් බලන්න නොකරපු අය කෙනෙක් ඉන්නවා. මේක ලේසි පාඩමක්. බොහෝ විට අර අනිත් පාඩම් වලට උත්තර ලියද්දී ඕන වෙන හින්දා කරනවා මිසක් මේක බොහෝ විට ප්‍රශ්න ඇවිල්ලා නැහැ අතරම මේ පාඩමේ. අපි කියන්නේ very basic කියලා තමයි මේක කියන්නේ. ඊටාම ප්‍රාථමික මට්ටමේ පාඩමක් කියන තැන ඉඳන් තමයි එනකට අවශ්‍යම පාඩම. දැන් ඔයාලා ඉල්ලුම් මම මේක කෙටියෙන්ම කියන්නම්. ඉල්ලුම් න්‍යාය අපි ඉගෙන ගත්තා P, PX, Y, T, W ආදී වශයෙන්. අනිත් පැත්තෙන් ඉල්ලුම් නීතිය ඉගෙන ගත්තා P කියලා. කෙටියෙන් කියනවා නම් ඉල්ලුම් නීතියට අනුව ඉල්ලුම වෙනස් වීම අපි ඉල්ලුම් වක්‍රයේ වමට දකුණට විතැන්වීම මගින් සහ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම ඉල්ලුම් එකම ඉල්ලුම් වක්‍රයක් දිගේ ඉහළට පහළට ගමන් කිරීමෙන් අපි දක්වනවා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම කියලා කියන්නේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම කියලා කියන්නේ එතන අපි හිතමු P Q කියලා මේක P
මේක Q මේක D ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ එහෙනම් මිල අඩු වෙනකොට අපි හිතමු මිල අඩු වෙනවා. දැන් මිල මෙතෙන් අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙතන අපි A කියලා හිතමු. මෙතන Q2 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ P බිඳුවයි. ඔන්න මිල වැඩි වෙනවා. අපාටින් ගම ඉන්නවා. මිල වැඩි වෙනවා P1 දක්වා. ප්‍රමාණය අඩු වෙනවා Q බිඳුව දක්වා. එහෙනම් ඒ ලක්ෂයේ ඉඳලා මෙහාට ගමන් කිරීම ඉල්ලුම් ප්‍රසාරණයද ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රසාරණයක්ද සංකෝචනයක්ද? A ඉඳලා B දක්වා ගමන් කිරීම ප්‍රසාරණයක්ද සංකෝචනයක්ද? A ඉඳලා B දක්වා ගමන් කිරීම ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රසාරණයක්ද සංකෝචනයක්ද? කියන්න බලන්න. ප්‍රශ්නයක් අහන්න තමයි හැරෙන්නේ. ප්‍රසාරණයක්. ඔව්. ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි නෙවෙන්නේ මෙතන තිබිලාමද මෙහාට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. එහෙනම් ඒක ප්‍රසාරණය. හැබැයි මිල අඩු වෙන්නේ. ඒ අඩු වෙන පැත්ත දැන් මෙතන හිතුව මිල පැත්ත හිතුවොත් එහෙම සංකෝචනයක් කියලා හිතෙන්න පුළුවන්. මොකද මිල අඩු නෙවෙන්නේ. නමුත් ඉල්ලුම් කියන වචනෙම තියෙන නිසා A ඉඳලා B. එහෙම නැත්නම් මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීම අපි ඉල්ලුම් වක්‍රයේ දිගේ පහළට ගමන් කිරීමක් ලෙස හේවත් ඉල්ලුම් ප්‍රසාරණයක් ලෙස හඳුන්වනවා. එහෙනම් මිල වැඩි වීමේදී ඉල්ලුම් කරන ප්‍රමාණය මෙහෙම අඩු වීම අපි A ඉඳලා C දක්වා ගමන් කිරීම මෙතන C නම් අපි කියනවා ඉල්ලුම් සංකෝචනයක් කියලා. එහෙනම් A කිව්වේ මොකද්ද? මෙන්න මේ ඉල්ලුම් නීතිය. තමයි අපි මේ එකම වක්‍රයක් දිගේ එහාට මෙහාට ගමන් කිරීම. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම එහෙම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ ඉල්ලුම් නීතියට අනුව ඉල්ලුම් ප්‍රමාණය අඩු වැඩි කිරීම එකම වක්‍රයක් දිගේ ඉහළ පහළ ගමන් කරන. ඉල්ලුමේ වෙනස් වීම කියලා කියන්නේ මේක දැන් මේ ඉල්ලුම් වක්‍රය මිල විතරක් නෙමෙයි. මේ ඔක්කොම සාධකවල වෙනස් වීම නිසා. සියලුම සාධක වෙනස් වීම නිසා ඉල්ලුම් වක්‍රය මොකද වෙන්නේ? වමට දකුණට විතැන් වෙන්නේ. මේ කියන ඒවා. අපි බලමුකෝ එක එක වෙන වෙනම බලමු. මිල අනිත් සාධකවල මිල අනුපූරක භාණ්ඩවල මිල. ඒ කියන්නේ අපි සීනි ගන්න ගියා නම් දැන් මම ප්‍රශ්නයක් අහනවා. සීනි ගන්න ගියා නම් ඒක දැන් ඊගාට තියෙනවා. මේ තියෙන සීනි ඉල්ලුම. දැන් භාණ්ඩ වෙළඳපොළට ගියන් පස්සේ හකුරු වල මිල අඩු නම් හකුරු වල මිල අඩු නම් සීනි වල ඉල්ලුම මොකක් කරයිද? සීනි ගන්න ගියාම සීනි වලට සාපේක්ෂව මේ තියෙන සීනි වල ඉල්ලුම. සීනි වලට සාපේක්ෂව හකුරු වල මිල අඩු නම් සීනි වල ඉල්ලුම මොකක් වෙනවද? සීනි වල ඉල්ලුම මොකක් වෙනවද? අඩු කරනවා. ඔව්. හකුරු වල මිල අඩු නම් සීනි වල ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් වමට පිටන්න. ඒකෙන් කියවෙන්නේ ආදේශන භාණ්ඩවල මිල අඩු නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම මොකද වෙන්නේ? වමට විතැන්නේ. එහෙනම් මොකද ආදේශන භාණ්ඩවල මිල අඩු නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වමට විතැන්නේ. දැන් වෙළඳපොළට ගියන් පස්සේ හකුරු වල මිල වැඩි. ආදේශන භාණ්ඩයක් කියන හකුරු වල මිල වැඩි. එතකොට මොකද කරන්නේ? සීනි වල ඉල්ලුම වැඩි කරනවා. එහෙනම් දකුණට විතැන්නේ. එහෙනම් ටියුබ්ලස් හින්දා ටයර් ටියුබ් පාවිච්චි කරන්නත් බෑ, සීනි තේ කොලත් බෑ. අපි ටයර් ටියුබ් ගමුකෝ හොඳ උදාහරණයක්. දැන් වෙළඳපොළට ගියන් පස්සේ මේ තියෙන ටියුබ් ඉල්ලුම කියලා හිතන්න. හරි? එහෙනම් ටියුබ් සඳහා ඉල්ලුම මේක නම් ඊළ බලනකොට ටයර් සඳහා ඉල්ලුම මේක නම් ටියුබ් ගණන් වැඩි. ටයර් එක දාන්න ගියාම ටියුබ් ලොකු ගානකින් වැඩි වෙලා. දැන් මොකක් කරයිද? පැච් එකක් දාගෙන එනවා ටයර් ඉල්ලන්නේ නැහැ. එහෙනම් අනුපූරක භාණ්ඩවල මිල වැඩි නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩුයි. අනුපූරක භාණ්ඩවල මිල අඩු නම් ඒකවල මිල ගොඩාක් අඩු නම් ඉතින් සීනි ටිකක් වැඩිපුර ඉන්න. පැහැදිලිද? ඊට පස්සේ ආදායම වැඩි වෙනවා නම් අපි ගන්න යන භාණ්ඩය ටිකක් වැඩිපුර ගන්නවා. බෙහෙත් ලුණු අනම්මනම් හැර එහෙනම් ඒක වැඩි වෙනවා.
ආදායම අඩු වෙනකොට අඩු වෙනවා. රුචිය වැඩි නම් දකුණට විචාරනවා. රුචිය අඩු නම් වමට විචාරනවා. කාලගුණයේ භාණ්ඩයට වෙනස් වෙන්න පුළුවන්. ජර්සි ගන්න ගියොත් සීත කාලගුණයන් නම් වැඩි වෙන්නේ. සීත නැති කාලගුණයන් නම් අඩු වෙන්නේ. ඒ ආදී වශයෙන් මේ මිලත් එක්ක අනිකුත් සියලුම සාධකවල වෙනස් වීම මත ඉල්ලුම් කරන ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවය තමයි අපි ඉල්ලුම් වක්‍රයක් වමට දකුණට විචාර කිරීම තුලින් පෙන්වුම් කරන්නේ. ඒක අපි කියනවා ඉල්ලුමේ වෙනස් වීම කියලා. right? පැහැදිලි නේද? ඔතෙන් දෙනකම් පැහැදිලිද පුතේ? ඔතෙන් දෙනකම් පැහැදිලිද කියන්නේ? එච්චරයි ඇත්තටම ඉල්ලුමට අපි. ඉල්ලුමේ එච්චරයි. දැන් අපි මුදී. ඔක තමයි මූලිකම ඉල්ලුම. ඔතෙන් දෙනකම් අර නොකරපු අයටත් පැහැදිලි නේද? එක්කෙනෙක් කියන්න ගොඩක් අය කියන එක ඉන්නේ පැයක් ගියා නේ ඒක නෙවෙයි. ඔතෙන් දෙනකම් පැහැදිලි නේද? ඔව්. හරි. අපි යනවා ඉල්ලුම් වක්‍රය දකුණට වමට විතැන්වීමට හේතු. අන්න දැන් ඒක අරකින් මම කරා. දැන් හරිනේ. ඊට පස්සේ නම්‍යතාවය. බලන්න නේ නම්‍යතාවය මාස 3කින් ඉඳලා පටන් ගන්න. අපි අද පටන් ගන්නවා. නම්‍යතාවය. මේ ඉල්ලුම ගැන කරා ඉල්ලුම් නම්‍යතාවය කරා සැපයුම් ගැන කරා සැපයුම් නම්‍යතාවය කරා එහෙම යන්නේ ආ. දැන් නම්‍යතාවය කියන්නේ මොකක්ද? නම්‍යතාවය කියන්නේ නැමියා. නැමෙන සුළු. ඔයාලා නැමෙන සුළුයිද? ඔව්. නම්‍යශීලී කියලා කියන්නේ මොකක් හරි දෙයක් කියපුවාම හරි නම්‍යශීලී පුද්ගලයා. ඒ මොකද්ද? ඔයා අවබෝධ කරලා දීපු தත්ත මත එයාගේ තීරණය වෙනස් කරන්න පුළුවන්. එයා නැමෙනවා. එහෙනම් ඔයා ගිහිල්ලා ඒ පුද්ගලයාට කියපු උපදේශ මොනවද? ස්වායත්ත විචල්්‍ය. ඔයා ගිහින් ආගම බලපෑමක් මත කරනව නෙමෙයි. ඔයා කියනවා. දැන් මමත් මේ ඊවෙලෙදත් එහෙම එකක් කරා. මේ වෙලාවේ මගේ යාළුවෙක් මයිග්‍රේට් කරන්න හදනකොට මම ඉතින් ගම් කිසි උපදේශයක් දුන්නා. එතකොට කිසියම් ආකාරයේ නම්‍යතාවයක් පෙන්눔 කරනවා. යන්න නැතු ඉන්න කියන එක නෙමෙයි අපි කිව්වේ. මේ තත්ත්වෙත් එක්ක කොටුට්ටක් ආ ගිහිල්ලා එහෙම නේද? එතකොට නම්‍යශීලී වෙනවා. ඒක තමයි නම්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් පුද්ගලයා එහෙම නැත්නම් විචල්‍යයක් ගත්තාම පරායත්ත විචල්‍ය ගත්තාම ස්වායත්ත විචල්‍ය වෙනස් වීම මත පරායත්ත විචල්‍ය වෙනස් වීමේ තරම තමයි අපි නම්‍යතාවය කියලා කියන්නේ. දැන් අර වැස්ස කියන එක වැස්ස අපි හිතමු මිලිලීටර් 100කින් වැඩි වෙනකොට පරායත්ත විචල්‍ය ගඟේ ජල මට්ටම වැඩි වෙනවා මිලිලීටර් මිලිමීටර් එතකොට. මිලිලීටර් නෙමෙයි නේද? මිලිමීටර් උත් ගන්නවා. ඊගොන මේක 20කින් වැඩි වෙනවා. 20කින් වැඩි වෙනවා. එහෙනම් මේ ස්වායත්ත විචල්‍ය වෙනස් වීමේ ප්‍රමාණයට සාපේක්ෂව පරායත්ත විචල්‍ය වෙනස් වීමේ ප්‍රමාණය තමයි අපි කියන්නේ නම්‍යතාවය කියන්නේ. හරිද? එහෙනම් නම්‍යතාවය මයින් එක කොහොමද? පරායත්ත විචල්‍ය වෙනස් වීම. මේක අපි පරායත්ත විචල්‍ය වෙනස් වීම 20යි. එහෙනම් ස්වායත්ත විචල්‍ය වෙනස් වීම 100යි. එහෙනම් නම්‍යතාවය කීයද? 1.5යි. 0.2යි. මේක තමයි නම්‍යතාවය කියලා කියන්නේ. මේක විවිධ අකුරු වලින් හඳුන්වනවා. ඊගාමක අපි නම්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? ස්වායත්ත විචල්‍ය වෙනස් වීමට සාපේක්ෂව පරායත්ත විචල්‍ය වෙනස් වීමේ තරම. ඇත්තටම හොයන්නේ ඩෙල්ටා පරායත්ත විචල්‍ය බෙදීම ඩෙල්ටා ස්වායත්ත විචල්‍ය. මේක හොඳට මතක තියාගන්න. පරායත්ත විචල්‍ය ප්‍රතිශතක වෙනස බෙදීම ස්වායත්ත විචල්‍ය ප්‍රතිශතක වෙනසකින්. හරිද? එහෙනම් ඕක තමයි නම්‍යතාවය කියලා කියන්නේ. හරිද? මොකක්ද නම්‍යතාවය කියලා කියන්නේ? ස්වායත්ත විචල්‍ය වෙනස් වීමට අනුව පරායත්ත විචල්‍ය වෙනස් වීමේ සංවේදීතාවය. දැන් ඉල්ලුම් නම්‍යතාවය. ඔන්න මම වචනයක් දැම්ම ඉල්ලුම් නම්‍යතාවය. දැන් මේකේ ගත්තොත්
ඉල්ලුම් නීතියනේ. මේකේ ස්වායත්ත විචල්්‍ය මොකද්ද? මිල. පරායත්ත විචල්්‍ය ඉල්ලුම් ප්‍රමාණය. පැහැදිලිද? හරි. නම්‍යතාවය කියන්නේ මොකද්ද දැන්? දැන් මිල ඉල්ලුම් නම්‍යතාවය උගන්වන්නේ. නම්‍යතාවය කියන්නේ මොකද්ද? ස්වායත්ත විචල්්‍යයේ ප්‍රතිශතක. එහෙම නැත්නම් සාපේක්ෂ වෙනසට ප්‍රතිචාරීව පරායත්ත විචල්්‍යයේ වෙනස් වීමේ තරම තමයි නම්‍යතාවය කියලා කියන්නේ. නම්‍යතාවය වේ. මොකක්ද එන නම්‍යතාවය කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍යයේ සාපේක්ෂ වෙනසට ප්‍රතිචාරීව. එහෙම නැත්නම් සාපේක්ෂව. මෙතන ප්‍රතිචාරීව සාපේක්ෂව. පරායත්ත විචල්්‍යයේ වෙනස් වීමේ තරම නම්‍යතාවය වේ. දැන් ඉල්ලුම් නම්‍යතාවයේදී අපි කරන්න තියෙන්නේ මේ ස්වායත්ත පරායත්ත විචල්්‍යයන් දෙක මේ වාක්‍යයට දාගන්න. කොහොමද දාන්නේ? ස්වායත්ත විචල්්‍යයේ මොකක්ද ස්වායත්ත විචල්්‍යය? මිල. එහෙනම් දැන් මේක වෙනුවට දානවා මොකද්ද? මිලේ. මිලේ සාපේක්ෂ වෙනසට ප්‍රතිචාරී එහෙම නැත්නම් සාපේක්ෂව. පරායත්ත විචල්්‍ය මොකද්ද? ඉල්ලුම් කරන ප්‍රමාණය. එහෙනම් මෙතෙන්ද දානවා ඉල්ලුම් කරන ප්‍රමාණය. වෙනස් වීමේ තරම එතන මොකද වෙන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාව වේ. පැහැදිලිද කියන එක? අපි සාමාන්‍ය අර්ථයක් ගන්න ස්වායත්ත විචල්්‍යයේ සාපේක්ෂ වෙනසට සාපේක්ෂව පරායත්ත විචල්්‍යයේ සාපේක්ෂ වෙනස එහෙම නැත්නම් පරායත්ත විචල්්‍යයේ වෙනස් වීමේ තරම නම්‍යතාවය වේ. ඒකේ ස්වායත්ත විචල්්‍ය දැන් අපි දන්නවා මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන කතා කරනවා. මිල එහෙනම් මිලේ සාපේක්ෂ වෙනසට සාපේක්ෂව පරායත්ත විචල්්‍ය කියන එකට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ තරම ඉල්ලුම් නම්‍යතාවය. එහෙම නැත්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය වේ. පැහැදිලි නේද? නම්‍යතාවය පැහැදිලිද? right. එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ ඒකයි. වෙනස් වීම. දැන් ඕන තරම් මිනිස්සු වෙනස් වෙලා ඇතිනේ මේ කොරෝනාත් එක්ක අන්නේ. කොච්චර වෙනස් වෙලා ඇද්ද? right. හරිද? ඊට නම්‍යතාවයේ වර්ගීකරණය මිල ඉල්ලුම් නම්‍යතාවය, අරස් ඉල්ලුම් නම්‍යතාවය, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. නම්‍යතාවය අපි කර කරනවා මිල ඉල්ලුම් නම්‍යතාවය, අරස් ඉල්ලුම් නම්‍යතාවය, තුන ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. මිල ඉල්ලුම් නම්‍යතාවය තව කොටස් දෙකකට බෙදෙනවා. ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය, චාප මිල ඉල්ලුම් නම්‍යතාවය. හරිද? එහෙනම් ඉල්ලුම් වග්ගයේ කිසියම් ලක්ෂයක නම්‍යතාවය. හරිද? දැන් මෙන්න මෙතන A B කියලා තිබ්බොත් මේ ඉල්ලුම් වග්ගයේ මේ A ලක්ෂයේ නම්‍යතාවය එහෙම නැත්නම් B ලක්ෂයේ නම්‍යතාවය ගණනය කරනකොට අපි කියනවා කිසියම් ලක්ෂයක නම්‍යතාවය ගණනය කරනකොට ලක්ෂ්‍ය නම්‍යතාවය. කිසියම් ලක්ෂයක නම්‍යතාවය ගණනය කරනවා. චාප නම්‍යතාවය. මේ දැන් අපි නිකන් ඔයාලා පස්සේ අපි වෙලා තියෙන හැටියට බලමු. මිල දැන් මෙතන B වල මිල P කියලා හිතන්න, මේකේ මිල P දෙක කියලා හිතන්න. මිල මේ P ඉඳලා මෙහාට වැඩි වෙන වෙලාවෙදී ඒ වල නම්‍යතාවයයි අපි මෙතනින් හිතමු P දෙක තුනක් කියලා තව එකක් තියෙනවා කියමු. ඒක C කියලා හිතමු. හරිද? දැන් මේ C ලක්ෂයේ ඉඳලා මිල අඩු වෙනකොට A කියන ලක්ෂයේ නම්‍යතාවය හෙව්වොත් මම කියන එක පැහැදිලිද? A කියන ලක්ෂ නම්‍යතාවය හොයන්නකොට අපි නම්‍යතා සූත්‍රය මම ලිව්වේ නේද? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. නම්‍යතාවය හොයන සූත්‍රය. ඒක හැදෙන්නේ අපිට ඔක සුළු කරන්න පුළුවන්
නම්‍යතාවය මිල ඉල්ලුම් නම්‍යතාවය හැදෙන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදනවා මිලේ ප්‍රතිශතක වෙනස වැඩි කරනවා 100. ඕක තමයි ඔය සුළු කරලා ගන්න අපි ඉල්ලුම් කරන ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදනවා මිලේ ප්‍රතිශතක වෙනස 100න් වැඩි කරපුවා මේක තමයි එන සූත්‍රය. මම සුළු කරන්න යන්නේ නැහැ මොකද ඒවා සුළු කිරීම මම ටියුට් එකේ දීලාත් ඇති සුළු කරන්න ඕනේ සූත්‍රය පාඩම් කරගත්තාම ඇති. පොඩි ගානක් આવොත් හදන්න. දැන් මම කියන්නේ ගියේ මෙන්න මෙහෙම දෙකක් හොයන්න හේතුව මේ ඒ කියන ලක්ෂ්‍ය නම්‍යතාවය හොයන්න ගිහිල්ලා ඒ කියන ලක්ෂ්‍ය නම්‍යතාවය හොයන්න මේ සූත්‍රයට අනුව මිල මේ p ඉඳලා p2 දක්වා වැඩි වෙන වෙලාවෙදී ඒ වල නම්‍යතාවය හෙළුවොත් සහ p3 ඉඳලා p2 දක්වා මිල අඩු වෙන අවස්ථාව සැලකිල්ලගෙන ඒ නම්‍යතාවය හෙළුවොත් නම්‍යතා අගයන් දෙකක් වෙනවා. එතකොට ඒ කියන ලක්ෂ්‍ය නම්‍යතා අගයන් දෙකක් වෙනවා ලක්ෂ්‍ය නම්‍යතා. මේ ඒ b-ටත් එහෙමයි c-ටත්. මෙහි ඉඳලා මෙහාට යන හැටියටයි මෙහි ඉඳලා මෙහාට එන හැටියටයි හෙව්වොත් මේකෙත් මේ හැම ලක්ෂයකම නම්‍යතාවය සමාන වෙන්නේ නැහැ. හැම වෙන්න බෑනේ එක ලක්ෂයක නම්‍යතාවය සමාන වෙන්න. ඒ නිසා ඒ දෝෂය මගහරවා ගන්න මේ නම්‍යතාවය හොයන්නේ මේ ලක්ෂ දෙකක් අතර ඡාපයක කොටසක. ලක්ෂ දෙකක වරිත සාමාන්‍ය. එහෙම නැත්නම් weighted average කියලා කියන්නේ. අන්න ඒක අරන් ගණනය කරනකොට අපි කියනවා ඡාප මිලිලුම් නම්‍යතාවය. ඒක මොකද b ඉඳලා a දක්වා වැඩි වෙනකොට ගණනය කරත් a ඉඳලා b දක්වා අඩු වෙනකොට ගණනය කරත් එකම උත්තරේ එන්නේ. අපි ගානක් හදලා බලමු මේක ඇති. ඒක නිසා තමයි මිල ලක්ෂ මිලිලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය තුන තියෙනවා. හරිද? අපි ගානක් පොඩි එකක් ඉක්මනට හදමු. මිලිලුම් නම්‍යතාවය. මේක තියෙන උදාහරණය අපි ඉමීට හදමු. ඒකේ අන්න ඒකේ පැහැදිලිව මම මේක කියන්නම් ඒක ආය හදන්න ඕනේ නැහැ. දැන් බලන්න ඒකේ තියෙනවා ඔය 27 වෙනි ස්ලයිඩ් එකේ බිඳුව 20 40 60 80 100 කියලා මිල වැඩි වෙගෙන යනවා. ඒ ලාදී ප්‍රමාණය 25 දැන් ඔක නැති ටියුට් එක නැති කෙනෙකුත් ඉන්න පුළුවන් ඒක නේතර ප්‍රශ්නේ ඉන්න මම ලියන්නම්. ඔය කියපු එකම තමයි දානකින් උත්තර ලොක් කරලා බලමුකෝ. මේ පන්ති නැති එක තමයි ඒ ගැටලුව වෙන්නේ මොනවා කරන්නද නේ. මෙහෙ හිටියානම් මට මේවා ලියන්න ඕනේ නැහනේ. වෙලාව ඉතුරු වෙනවා ඒකයි වැඩි. බිඳුව 20 80 60 80 ප්‍රමාණය 25 20 15 10 5 බිඳුව. දැන් මේකේ ප්‍රස්තාරෙත් මම ඇදලා තියෙනවා. බලන්නකෝ. එතන 60 මම උවමනා ලක්ෂ දෙක විතරක් ගන්නවා. 60 දී 10යි 40 දී 15යි කියලා. මේක A මේක B. හරි. දැන් A ලක්ෂයේ නම්‍යතාවය අපි හොයන්නේ. මේ A කියන ලක්ෂයේ නම්‍යතාවය හොයනවා ක්‍රම දෙකකට. මොකද්ද 40 ඉඳලා 60ට වැඩි වෙනකොට මිල අනිත් එක හොයනවා 60 ඉඳලා 40ට අඩු වෙනකොට නම්‍යතා දෙක. හරිද? මේ A ලක්ෂයේ නම්‍යතාවය හොයන්න. A ලක්ෂයේ නම්‍යතාවය අපිට දෙවිදිහකට හෙయ్య හැකියි. කොහොමද හොයන්නේ? මෙයාගෙන් මෙයාට අඩු වෙනකොට සහ මෙයාගෙන් මෙයාට වැඩි වෙනකොට කියලා. ඒ දෙක ඔක හොයපුවාම ඔයාලා හොයන්න සූත්‍රයට දාලා මේ මම හොයන්න යන්නේ උත්තර දෙකක් එනවා. 0.6යි මෙතන එනවා 0.1.5. මේ A කියන ලක්ෂයේ නම්‍යතාවය ওই දෙවිදිහට හොයපුවාම එන්නේ. අන්න ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් එකම ලක්ෂයේ නම්‍යතාවය මිල අඩු වෙනකොට සහ වැඩි වෙනකොට හොයපුවාම උත්තර දෙකක්. ඒක එහෙම වෙන්න බෑනේ එකම ලක්ෂ්‍යය. ඒ දෝෂය වළක්වා ගන්න තමයි අපි මෙන්න මේ
ලක්ෂ දෙක අතර මේ ඡාපයේ නම්‍යතාවය හොයන්න. මෙන්න මේ කැලේ නම්‍යතාවය හොයන්න. ඒකට භාවිත කරන සූත්‍රය ED delta Q බෙදීම delta P වැඩි කිරීම P1 P2 Q1 Q2 මේවා දන්නවා ඕන තරම් හදලත් ඇති. දැන් ඊට පස්සේ ඔයාලා 40 ඉඳලා 60 දක්වා වැඩි වෙනකොට 60 ඉඳලා 40 දක්වා අඩු වෙනකොට දෙකතම ගණනය කරලා බලන්න එන්නේ එකම උත්තරේ. එහෙනම් මේ නැති කියපු දෝෂය වළක්වා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඡාප නම්‍යතාවය. ඒකට බරිත සාමාන්‍ය නම්‍යතාවය තමයි ගණනය කරන්නේ. අපි මේකේ එක ලක්ෂයක නම්‍යතාවය නිකමට හොයමු. අපි මේ 60 ඉඳලා 40 දක්වා වැඩි වෙනකොට හොයනකො එහෙනම් නම්‍යතාවය හොයන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. මේ කියන්නේ ප්‍රමාණයේ වෙනස, මේ තියෙන්නේ මිලේ වෙනස, මේ තියෙන්නේ පැවති මිල, මේ තියෙන්නේ පැවති ප්‍රමාණය. මම ඔක දීලත් ඇති මේ නොකරපු එක්කෙනෙක් හරි කියා කිව්ව නේද? ඒකයි මම වේගින් කරන්නේ නැත්තම් අවශ්‍ය නැහැ අතන. අපි බලමු හදන්න පුතේ. එහෙනම් ප්‍රමාණයේ වෙනස මොකද්ද? 60 ඍණ 40. මිලේ වෙනස 10 ඍණ 15. දැන් අපි පැවති කියන්නේ මේකෙන් අඩු කරේ. එහෙනම් වැඩි කිරීම පැවති කියන්නේ 60. ඇයි 60න් 40 නේ අඩු කරේ? එහෙනම් පැවතිලා තියෙන්නේ 60. ඒ වෙලාවේදී පැවති ප්‍රමාණය වෙන්නේ 10යි. right. එහෙනම් දැන් කොහොමද? මෙතන 20යි, මෙතන ඍණ ඒක අපි සලකන්න ඕනේ. වැඩි කිරීම 60 බෙදීම 10යි. 5 සරක් 1යි. මේ බිඳුව කැපුණා 5 සරක් 1යි. 5 සරක් 12යි. එතරම් 12 සරක් 2 24ක් තියෙනවා. හරිද මන්ද? 5යි 20යි 60යි 10යි 10යි. හරි නේද? කමක් නැහැ. එකට වඩා වැඩි නම්‍යතාවයක් එන්නේ. ඒ විදිහටයි නම්‍යතාවය ගණනය කරන්නේ. හරිද? right. වා නම්‍යතාවය කරපු එක මම දුරක් දැරින්න දුන්නා. කරන්න දෙයක්වත් නෑ දැන්. දවස් 6න් කරන්න මට අතිරේක අපි දාගෙන කරන්න බලමු. ඒත් ඉතින් වෙලා තියෙන්නේ දන්නේ නෑනේ. මේ අනිත් පන්තිත් එක්ක එකින්ද පුළුවන් තරම් දැන් මේ පාඩම ඊට පස්සේ ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද. නම්‍යතා ප්‍රභේද. හරි මේක ඔයාලා ඉගෙනගෙන තියෙන එකක්. අපි පොඩි එක තැනකින් කරමු එක අපි ඉගෙන ගන්නවා ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද පහක්. මොකද්ද? පූර්ණ, අනම්‍ය, එහෙම නැත්නම් බිඳුව. ඒ කියන හැටි මම කියලා දෙන්නම්. ඊට පස්සේ අනම්‍ය එකට අඩු, ඊට පස්සේ ඒකීය නම්‍යතාව, අනම්‍ය නම්‍යතාව, ඊට පස්සේ අතර නම්‍යතාව, පහ පූර්ණ නම්‍යතාව. ඔහොම නම්‍යතාවය කොටස් මේක එකට අඩු, ED එකට වඩා අඩු, ED එකට සමානයි ඒකීය නම්‍ය කියලා කියන්නේ. මේක ED බිඳුවට සමානයි. මේක ED කියලා කියන්නේ නම්‍යතාවයේ එකට වඩා වැඩි. මේක ED අනන්තයි. හරිද? ඔය පහ තමයි නම්‍යතාවය කියලා අපි ඉගෙන ගත්තා. අපි එක එක බලන්න ඔයාලා ගියා පැත්තේ සටහනේ ඒවා ගෙදරදී පුතේ හදන්න කියන්න දෙයක් නැහැ. අර ස්ලයිඩ් 31 ඉඳලා 36 දක්වා බලන්න ඔය එක එකට එන උත්තර අනුව මම හදලා තියෙනවා. ඒකට අනුව ගත්තාම මම ප්‍රස්තාවික කියන්න මේකට අනුව ඔයාලා ගාන හදන්න ඕනේ. දැන් නොකරපුවා හදලා මේක ස්ථාවර කරගන්න ඕනේ. හරිද? දැන් පූර්ණ අනම්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මිල, මෙන්න ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් පූර්ණ අනම්‍ය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. මොකක්ද ඒකෙදි වෙන්නේ? මිල කොච්චර වෙනස් වුණත් මිල 5, 10, 15 ආදී වශයෙන් වෙනස් වුණත් Q 60මයි. එහෙනම් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ.
එහෙනම් පූර්ණ අනම්‍ය කියලා කියන්නේ මොකද්ද? මිල කොච්චර වෙනස් වුණත් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. බලන්නකෝ. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q නේ. ප්‍රමාණයේ වෙනස බිඳුවයි. මිලේ වෙනස අපි හිතමු 5යි. පැවති මිල 5යි. පැවති ප්‍රමාණය 60යි. නේද? මේක බිඳුවයි බිඳුව වැඩි කිරීම බිඳුවයි. එහෙනම් මේකේ නම්‍යතාවය වෙන්නේ ED වෙන්නේ බිඳුවයි. ගණනය කරලා බලන්න. එහෙනම් බිඳු නම්‍යතාවය එහෙම නැත්නම් පූර්ණ අනම්‍යයි කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රය තිරස් අක්ෂයට සමාන්තරයි. එහෙම නැත්නම් එකෙන් කියවෙන්නේ මිල කොච්චර වෙනස් වුණත් ඉල්ලුම් කරන ප්‍රමාණයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ කියන. ඊට පස්සේ අනම්‍යයි කියලා කියන්නේ අනම්‍යයි කියලා කියන්නේ දල බෑවුම. මේ බලන්න අනම්‍යයේදී වෙන්නේ අනම්‍ය ඒවට උදාහරණ මොකද්ද වෙන්නේ? මිල 5යි 20 දක්වා වැඩි වෙනවා. මෙතන මේ මිල 5ේදී 20 තිබ්බා මෙතන 18 වගේ උනේ. අඩුයි. මොකද වෙලා තියෙන්නේ? මේක ඉල්ලුමක්. මිල වැඩි වන වේගයට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්නේ. එහෙම නැත්නම් මිල අඩු වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙන්නේ. අත්‍යවශ්‍ය බාන ලුණු වගේ ඒවා කියලා තමයි කියන්නේ. නේ? මෙහෙ මොකද මිල ගොඩාක් අඩු වුණා කියලා ඒ මිල අඩු වෙච්ච වේගයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවද? ඒ කියන්නේ ලුණු 750ට දුන්නා කියලා ලුණු බොනවද කෙනා? බොන්නේ නැහැ. එහෙනම් ඒ වගේ පාන. ඊට පස්සේ ඒකීය නම්‍ය ඉල්ලුම් කියලා කියන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණය සහ මිල අතර ඒකීය. ඒ වෙලාවේදී ඉල්ලුම් වක්‍රයේ ස්වરૂපය ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක්. ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක් ගන්නවා. ඒකීය නම්‍ය වෙලාවේ. එතෙන්දි මොකද වෙන්නේ? මිල සහ ඉල්ලුම් කරන ප්‍රමාණය සමානව තමයි අඩු වැඩි වෙන්නේ. නම්‍යතාවයේ අගය 1යි. මේකේ නම්‍යතාවයේ අගය 1ට වඩා අඩුයි. ගණනය කරලා බලන්න. ඇයි 1ට වඩා අඩුයි කියලා කියන්නේ? මිල අඩු වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි අඩු වෙන්නේ. right? ගණනය කරන්න මේව නොකරපු අය අනිත් අයට නම් මේක very simple වෙන්නේ නැති. මේකෙදි වෙන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණය සහ මිල සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර ඉල්ලුම් නම්‍යතාවය අගය 1යි. ඒ කියන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනසමයි මිලේ ප්‍රතිශතක වෙනස වෙන්නේ. නම්‍යතාව කියලා කියන්නේ අඩු බෑවුමකින් යුක්ත නම්‍යතාව. මෙන්න මෙහෙම එකක්. ඒකෙදි මොකද වෙන්නේ බලන්නකෝ. දැන් මිල වැඩි වෙනවා 5 ඉඳලා 10 දක්වා. මිල 5ේදී 30යි. 10 දක්වා වැඩි වෙච්ච ගමන් 35ට විතර බයි. ඒ මොකද කියන්නේ? මේකදී මොකද වෙන්නේ? මිල වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. සුකොබෝවිකා. මිල ගොඩාක් වැඩි කරෝ අනේ මේ දැම්මෝක අත්‍යවශ්‍ය නැහැ ගන්න ඕනේ නැහැ නේ නිකන් පස්සේ ගමු මිල අඩු වෙච්චා දැන් වාහන වලටත් එහෙම වගේ වෙලා තියෙනවා. දැන් ගෙන්නන්න නැති හින්දා වාහන වේගින් වැඩි වෙන හින්දා ඊට වඩා වැඩි වේගින් මිනිස්සු ඉල්ලුම අඩු කරනවා. ඇයි ඒක පස්සේ ගන්න පුළුවන්. එහෙනම් ඉවර වෙලා ඉල්ලුම් නම්‍යතාවයේ අගය 1ට වඩා වැඩි. ඒ කියන්නේ මොකද්ද? මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඊට පස්සේ පූර්ණ නම්‍යයි කියලා කියන්නේ ඉල්ලුම් වක්‍රය මොකද? තිරස් අක්ෂයට. මිල වෙනස් නොවි පැවතුනත් ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි කියනවා ED 1ට වඩා අනන්තයි. සමානයි අනන්තයි. හරිද? ඒකට අපි කියනවා පූර්ණ නම්ය. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ නැති මෙන්න මේ දෙක තමයි. මේ දෙක තමයි ඔය කැරකෙන්නේ. අනිත් පැත්තේ ලොකු ටිසු ඉන්න. මොකද්ද? අනම්‍ය නම්‍යතාවය සහ නම්‍ය නම්‍යතාවය. අනම්‍යයි කියලා කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා අඩුවෙන් තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ. නම්‍යයි කියලා කියන්නේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩියෙන් තමයි ප්‍රමාණය වෙනස්
වෙන්නේ. එහෙනම් සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක නම්මිතාවය. තනින් තැනට බිඳුවේ ඉඳන් අනන්තය දක්වා කියලා ඔයාලා කියලා ගත්තා. මේ කොහොමද උනේ කියන එක මම කියලා දෙන්නම්. ඒක අහුවෙලා නැති වෙයි. මේවා ඔන්න අහුවෙච්ච දේවල්. ඒකයි තමයි. මම කිව්වනේ ඉල්ලුම සැපිනවා මම ඒකින් කරනවා කියලා. මටත් අමාරු එහෙම කරන හිමින් කරන එක තමයි ලේසි. බට් දැන් කරන්න දෙයක් නැහැ. කොහොමද මම ඉල්ලුම සැපිනවා හැමදාම මේකින් තමයි කරන්නේ. අනිත් පාඩම් අත්‍යවශ්‍ය හින්දා ඔයාලා. සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක නම්මිතාවය මම ඒක කියලා දෙන්න යඳලම දෙක තුන එක තුන හතර එක තුන හතර රූපයට ඇති ඒව ගණන් ගන්න එපා. බිංදුව 1 2 3 4 එතන P 1 2 3 4 හරිද? අපි මේකට ලක්ෂයක් දාගමු. A B D D E හරිද? හරි. දැන් මේ එක ලක්ෂයක නම්‍යතාවය හොයන්නේ අපි හිතමු මේ C ලක්ෂයේ නම්‍යතාවය හොයන්නේ මේ C ඉඳලා C ලක්ෂයේ ඉඳලා තිරස් අක්ෂයට තියෙන දුර ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය එහෙනම් ඒ කියලා කියන්නේ AC බෙදනවා A ලක්ෂයේ ඉඳලා තිරස් අක්ෂයට තියෙන දුරින්. ඒ කියන්නේ A E1. එතකොට ඒ ලක්ෂයේ නම්‍යතාවය එන්නේ. හරිද? මේ සරල රේඛාවක් ලක්ෂ්‍ය කීපයක තියෙන නම්‍යතාවය අපි ඉගෙන ගන්න. මේවා ඔයාලා ඉගෙනගෙන ඇති මේ බිඳුවේ ඉඳලා අනන්තය දක්වා රේඛාවක් නම්‍යතාවය ගමන් කරනවා කියන්නේ. ඒක මේ කියලා දෙන්නේ. එහෙනම් C ලක්ෂ්‍ය නම්‍යතාවය කොහොමද? මෙතන ඉඳලා මෙතෙන්ද දුර කොච්චරද? ඒක කීයද? 4න් 2ක් අඩු වෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ 4 ඍණ 2. මෙතන ඉඳලා මෙතෙන් 2යි නේ කියන්නේ 2යි. මෙතන ඉඳලා මෙතෙන් තියෙනවා කීයද? බිඳුවේ ඉඳලා 2 දක්වා කියලා කියන්නේ 2 ඍණ බිඳුව ඒ කියලා කියන්නේ 2යි. එහෙනම් 1යි. එහෙනම් C ලක්ෂී නම්‍යතාවය කීයද? ED සමාන 1යි. එහෙනම් මැද නම්‍යතාවය 1යි. දැන් මෙතෙන් යනකොට මෙතන නම්‍යතාවය හොයන්න. මෙතන නම්‍යතාවය අගේ හොයන්න. ඔයාලා කියන ටක් ගාලා කීයද කියලා කියන්නේ එතන නම්‍යතාවය. ඉක්මනට කියන්න ඕන මොකද වෙලා නැහැ. බාන වෙලා කියනවා B වල ලක්ෂණ නම්‍යතාවය. අනිත් පාඩම් මම හිමීට කරේ ඒවා ටිකක් මේ කෝස් එකේ අනුව මීට වඩා ප්‍රශ්න ගොඩක් අහනවා ඒ කරපු පාඩම් වලින් සහ ඒවා අහුවෙලත් නෑ ගොඩක් පාඩම්. ඒකයි මම ඒවා හිමින් කරේ. දැන් මේක ටිකක් වේගින් කරන හින්දා උත්තරේ කියන්නේ කීයද කියලා. B ලක්ෂණ නම්‍යතාවය කොහොමද ওই විදිහට හෙව්වොත්? උක් වෙලාවක් ගන්න නැහැ ඒක නේ. පොඩි වෙලාවක් ගන්න. උක්කාලා කිය. මාර වේගින් වෙලා යනවා. right. එක්කෙනෙක් කිව්වා හරි. හරි නේද? භාග වලින් කිව්වත් කමන්න. මොනවාද එතන මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර බෙදනවා. එහෙනම් BA දුර බෙදනවා BE වලින්. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ද 1යි මෙතන ඉඳලා මෙතෙන්ද 1යි 2යි 3යි. එහෙනම් 3න් 1යි. ඕනනම් බිඳුවයි දශම 3යි 3යි. එකට වඩා අඩුයි. එහෙනම් මෙතන නම්‍යතාවය එකට වඩා අඩුයි. මෙතන 1යි. ඒ වල නම්‍යතාවය මෙතන ඉඳලා මෙතෙන්ද බිඳුවයි 4යි. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදපුවම උත්තරේ බිඳුවයි. එහෙනම් මෙතන නම්‍යතාවය බිඳුව. එහෙනම් මෙතන බිඳුවයි මෙතන එකට වඩා අඩුයි මෙතන 1යි. ගානක ඔයාලා ඉගෙන ගත්තා නේද? එකින් අනන්තය දක්වා තියෙනවා කියන්නේ. එහෙනම් මෙතන නම්‍යතාවය එතන නම්‍යතාවය D ඉඳලා A ඒ කියන්නේ DA බෙදීම DE.
ඒ කියන්නේ 3 බෙදීම එතන ඉඳලා මෙතෙන්ද 1යි 4යි කියන්නේ 3යි මෙතන ඉඳලා මෙතෙන්ද 1යි 3යි. ඒ කියන්නේ ED එකට වඩා වැඩි 3යි උත්තරේ. නේද? මෙතෙන් ආපුවාම එතන ඉඳලා මෙතෙන්ද තියෙනවා 4ක්. එතන ඒකේ එතන ඉඳලා මෙතෙන්ද තියෙන බිඳුවයි. එහෙනම් ඕනම සංඛ්‍යාව බිඳුවෙන් මිච්චාම අනන්තයි. එහෙනම් ED සමානයි අනන්තයි. දැන් මේ බලන්නකෝ. මේ නම්‍යතා ටික ගත්තාම මොකද වෙලා තියෙන්නේ? අනන්තයේ සිට බිඳුව දක්වා මේ රේඛාව තුල නම්‍යතාවය තියෙනවා. ඒ වෙලට ඔයාලා ඉගෙනගෙන ඇති මෙහෙම ඉගෙන ගත්තද මම දන්නේ නැහැ. කොහොම හරි මේ සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක බිඳුවේ සිට අනන්තය දක්වා නම්‍යතාවය මේ ආකාරයට පවතින. හොයාගන්න හැටි තමයි ඔය මම කියලා දුන්නේ. right. ඊට පස්සේ ඉල්ලුම් වක්‍රයේ වෑයම සහ නම්‍යතාවය. ඒකත් මම කෙටියෙන් කියලා දෙන්නම්. ඉල්ලුම් වක්‍රයේ වෑයම සහ නම්‍යතාවය කියන එක ගානක් එහෙම තියෙනවා. ඔයාලා ගෙදරදී ඒව හදන්න මම පැහැදිලි කරලා දෙන්නම්. ඉල්ලුම් වක්‍රයේ වෑයම සහ නම්‍යතාවය. ඉල්ලුම් වක්‍රයේ වෑයම සහ නම්‍යතාවය. P Q here y x මේ මොකද්ද y සමාන mx තන c. සාමාන්‍යයෙන් මේ විචල්්‍ය පරායත්ත විචල්්‍ය. සාමාන්‍යයෙන් අපි ගන්නේ පරායත්ත. මේ පැත්ත ස්වායත්ත. දැන් ඉල්ලුම් නම්‍යතා සූත්‍රය කොහොමද? ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q. පැහැදිලිද? මේවා අහුවෙලා නැතුව ඇති සමහර. දැන් මේකේ වෑයම හොයන්නේ කොහොමද? ඩෙල්ටා y ඩෙල්ටා x. එහෙනම් වෑයම වෙන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මොකද්ද? මේ පරායත්ත විචල්්‍ය ස්වායත්ත විචල්්‍ය වෙනසින් බෙදෙන. හරිද? දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා p. එහෙනම් ඉල්ලුම් නම්‍යතා සූත්‍රයේ මුල කොටස වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මෙන්න මේ වෑයම. වෑයම තමයි සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රයේ මුල කොටස වෙන්නේ. හැබැයි දැන් මේ ඉල්ලුම් වක්‍රයේ මෙතන මේක ඉල්ලුම් වක්‍රයනේ. මේ ඉල්ලුම් වක්‍රය ගත්තාම පස්සේ මේ පැත්ත ඩෙල්ටා p මේ පැත්ත ඩෙල්ටා q. මෙතන වෑයම හොයනකොට මේ වෑයම හොයනකොට කොහොමද අපි ගන්න? එහෙනම් මේකේ වෑයම ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා q. මේ වෑයම ඉල්ලුම් වක්‍රය. ඇයි මේ පැත්තේ තියෙන්නේ මේකේ ස්වායත්ත විචල්්‍ය. ඒක වෙනස්. මේකේ සාමාන්‍යයෙන් අපි අඳින පරායත්ත විචල්්‍ය. හැබැයි මේ ඒකෙදී p තමයි මේ පැත්තේ අපි අඳින්නේ. ඒක සාමාන්‍ය ක්‍රමය. එතකොට එහෙනම් ඉල්ලුම් වක්‍රයේ වෑයම වෙන්නේ ස්වායත්ත පරායත්ත විචල්්‍ය වෙනස බෙදීම ස්වායත්ත විචල්්‍ය වෙනස. හැබැයි මෙතන තියෙන්නේ මේකේ අනිත් පැත්ත. පේනවද? ඉල්ලුම් නම්‍යතා සූත්‍රයේ මුල කොටස තියෙන්නේ ඉල්ලුම් වක්‍රයේ වෑයමේ පරස්පරය. දැන් මේකෙන් මේක ගන්න නම් මේක එක යට දැම්ම නම් හරිනේ. එහෙනම් එක යට මොකක්ද දාන්නේ? ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා p වැඩි කිරීම p බෙදීම q සමානයි ඉල්ලුම් නම්‍යතාවය. එක යට මේක දාපුවාම මේක එන්නේ. හරිද? දැන් මේක එක අයින් කරපුවාම මොකද වෙන්නේ? එක අයින් කරපුවාම ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා q වැඩි කිරීම p බෙදීම q වෙනවා ඊට. හරිද? එහෙනම් දැන් මොකද ED කියලා කියන්නේ? මේ කියන්නේ මොකද්ද ඇත්තටම? වෑයම. එහෙනම් වෑයම වැඩි කිරීම p බෙදීම q තමයි ඉල්ලුම් නම්‍යතාවය වෙන්නේ. එහෙනම් නැත්නම් ඔක මිල උක්ත කරලා තිබ්බොත් එක යට වෑයම p වැඩි කිරීම q කියලා එනවා. ඒක මම ගානක් දීලා තියෙනවා පුතේ ඒක හදන්න. හරි?
අන්දයන්නේ ඊට පස්සේ මිලීලුම් නම්‍යතාවය තීරණය කරන සාධක භාණ්ඩය සඳහා පවතින ආදේශන සුලභතාවය භාණ්ඩය සඳහා ආදායමෙන් වැය කරන ප්‍රතිශතය භාණ්ඩය සඳහා භාණ්ඩය මිල වෙනස් වීමෙන් පසු හැඩ ගැසීමට ඇතිවන කාලය භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරයෙන් භාණ්ඩයෙන් ලැබෙන ප්‍රයෝජන සංඛ්‍යාව භාණ්ඩය අත්‍යවශ්‍ය සුඛෝපභෝගී යන බව මොකද කියන්නේ මිලීලුම් නම්‍යතාවය තීරණය කරන භාණ්ඩය සඳහා පවතින ආදේශන සුලභතාවය දැන් භාණ්ඩයක් ගත්තාම අපි ඔයාලා භාණ්ඩයක් හිතා ගන්නකො නිකන් පුටුවක් කියලා දැන් පුටුවක් ගත්තාම ප්ලාස්ටික් පුටු එතකොට බංකු රබර් ප්ලාස්ටික් බංකු ආදි වශයෙන් පුටු වලට ආදේශන ඉතා වැඩි ආදේශන වැඩි නම් අපි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාවය මොකක් වෙයිද දැන් ඒක ලියන්න දෙයක් නැහැ මට ආදේශන වැඩි දැන් හිතලා කියන්න මට එතකොට පුටු ගත්තොත් දැන් මෙතන තියෙනවා යකඩ පුටු ඊට පස්සේ කුෂන් කරපු පුටු තියෙනවා එතකොට මේ ආදේශන වැඩි හරිද එහෙනම් ආදේශන වැඩි වෙන්න සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් නම්‍යතාවය එකට අඩුයිද එකට වැඩිද එහෙම නැත්නම් නම්‍යද අනම්‍යද නම්‍යද අනම්‍යද කියනවා ඒක ලේසිනේ නම්‍යද අනම්‍යද ආදේශන සුලභ නම් ආදේශන වැඩි නම් අපි සලකා බලන භාණ්ඩය සම්බන්ධයෙන් පවතින නම්‍යතාවය වැඩිද අඩුද එහෙම නැත්නම් නම්‍යද අනම්‍යද නම්‍යයි ඔව් නම්‍යයි මොකද අපි මේ කුෂන් කරපු පුටු වල මිල වැඩි කරපු ගමන් වෙන්නේ ඊට වඩා වැඩි වේගෙන් ඔබ තියාගන්න ওই જાතිය අපි ගන්නවා යකඩ පුටු අපි ගන්නවා ප්ලාස්ටික් පුටු කියලා යනවා ඒව ගන්න. එහෙනම් ආදේශන සුලභතාවයේ මත නම්‍යතාවය වෙනස් වෙනවා. ආදේශන සුලභ වෙන්න සලකා බලන භාණ්ඩේ නම්‍යතාවය නම්‍ය පැත්තට යනවා. ආදේශන සුලභ නොවෙන්න නම්‍යතාවය අඩු වෙනවා. ඒ වගේ ඒ ටික බලන්න තව එකක් යන භාණ්ඩ නිර්වචනය කර ඇති ආකාරය ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි වෙනවා නම් මිල කොච්චර වැඩි වුණත් ඒ භාණ්ඩය ගන්න වෙනවා. එතකොට අනම්‍යයි ප්‍රයෝජන සංඛ්‍යාව වැඩි වෙන්න ඈ ආදායම් මතත් එහෙමයි. නිර්වචනය කර ඇති ආකාරයේ භාණ්ඩ නිර්වචනය කරන්න පුළුවන් පටු නිර්වචනය සහ පුළුල් නිර්වචනය කියලා දෙකක්. දැන් එළවලු කියලා කිව්වොත් අපි කියනවා පුළුල් නිර්වචනය. හැබැයි වටු කිව්වොත් පටු නිර්වචනය. එළවලු වල මිල ගණන් වැඩි වුණොත් එළවලු වල පටු නිර්වචනයෙන් කිව්වේ එළවලු වල මිල ගණන් වැඩි වුණොත් එළවලු වලට තියෙන ආදේශන සංඛ්‍යාව අඩුයි. සෝයා මීට් හරි මොනවා හරි එහෙම කීපයක් නේ තියෙන්නේ. එහෙනම් එළවලු පුළුල් නිර්වචනය විදිහට කරොත් නම්‍යතාවය අනම්‍යයි. ඒකට ආදේශන අඩුයි. හැබැයි බටු කියලා පටු විදිහට අපි භාණ්ඩය නිර්වචනය කරොත් බටු සඳහා තියෙන ආදේශන වැඩි තිබ්බටු එළබටු ගෝවා කරවිල්ල ඔය ආදි වශයෙන් එළවලු අනිත් එළවලු ඔක්කොම තියෙනවානේ. එහෙනම් ඒ වෙලාවේ පටු විදිහට අපි නිර්වචනය කරලා තිබ්බොත් කිසියම් භාණ්ඩයක් ඒකේ නම්‍යතාවය නම්‍යයි. පුළුල් විදිහට නිර්වචනය කරලා තිබ්බොත් එළවලු කියන අර්ථයෙන් නම්‍යතාවය අනම්‍යයි. ඊට පස්සේ මිලයිලු නම්‍යතාවය සහ පාරිභෝගික පැහැදම. ඒක අපි පොඩක් බලමු. මිලයිලු නම්‍යතාවය සහ පාරිභෝගික පැහැදම. පාරිභෝගික පැහැදම පාරිභෝගිකයා වියදම් කරන ප්‍රමාණය හරිද මේ ඉන්නේ පාරිභෝගිකයා වියදම් කරන ප්‍රමාණය හැදෙන්නේ කොහොමද එයා ගන්න භාණ්ඩවල මිල භාණ්ඩවල ප්‍රමාණය වැඩි කරනවා එයා ගන්න භාණ්ඩවල මිලේ එතකොට හැදෙනවා අපිට පාරිභෝගිකයාගේ පැහැදෙන පාරිභෝගිකයා වියදම් කරන ප්‍රමාණය හැදෙන්නේ ගන්න ප්‍රමාණය වැඩි කරනවා මිලේ මේ ඉන්න නිෂ්පාදකයා බඩ දාගෙන හරිද දැන් හොම්බක් තියෙන මොකෙද වෙන්නේ නිෂ්පාදකයාගේ අය භාරය
නිෂ්පාදකයා. නිෂ්පාදකයන් ලැබෙන ආදායම හැදෙන්නේ කොහොමද? මේ පාරිභෝගිකයා ගන්න ප්‍රමාණය පාරිභෝගිකයා ගෙවපු මිලෙන් වැඩි කරපුවාම ලැබෙන මිල තමයි ව්‍යාපාරිකයාගේ අය භාරය. ඒක මෙයාගේ පැහැදම. එහෙමනම් පාරිභෝගිකයාගේ වියදම එහෙම නැත්නම් පැහැදම සමානයි නිෂ්පාදකයාගේ අය භාරය. එහෙම නැත්නම් ආදායම. ලාභ අනුමාන මෙතන හිතන්න යන්න එපා. ඒ කියන්නේ P වැඩි කිරීම Q කියන එක. හරිද? එහෙනම් අපි බලමු මේ එකක් ගැන කතා කරා නම් පාරිභෝගික පැහැදම ගැන කතා කරා නම් අපිට නිෂ්පාදන අය භාරයත් ඒකම තමයි. එහෙනම් පාරිභෝගිකයාගේ පැහැදම ගැන කතා කරමු. වගුකුත් මන් දුන්නා. හරි ඕන්න එච්චරක් ප්‍රස්තාව තුනකින් පැහැදිලි කරන එතකොට වඩා පැහැදිලි නේද? අර ප්‍රධාන අවස්ථා තුන තමයි අපි දැනගන්න ඕන. ඒ අර අන්තයන් නම් වැඩක් නැහැ ඇත්තට. ප්‍රධාන තුනනේ වී අපි බලමු. ඔය D මේ ඒකීය නම්ම මේ අනම්‍ය මේ නම්මි. මේ තියෙන්නේ මිල මේ තියෙන්නේ ප්‍රමාණය. මිල ප්‍රමාණය. මිල ප්‍රමාණය. අපි මෙතන මේකෙත් A ගමු මේකෙත් A මේකෙත් A බිඳුව බිඳුව බිඳුව. හරිද? දැන් මෙහෙම තියෙනකොට මේකේ ව්‍යාපාරිකයාගේ අය භාරය P වැඩි කිරීම Q. ඒ කියලා කියන්නේ මොකද්ද? O P A Q. මේකෙත් O P A Q. මේකෙත් O P A Q. ව්‍යාපාරිකයාගේ අය භාරය මේ කැලේ. පැහැදිලිනේ? දැන් මොකද වෙන්නේ? අපි බලමු මිල අඩු කරනවා. මිල අඩු කරා මෙන්න මෙතෙන්. මෙතෙන් අඩු කරන්නේ. මිල P1 දක්වා අඩු කරා. දැන් ප්‍රමාණය Q1 දක්වා වැඩි වෙනවා. මෙන්න B. දැන් මිල අඩු කරපුවාම දැන් පාරිභෝගිකයාගේ පැහැදම කොච්චරද? O P1 B Q1. එහෙනම් බලන්න ඉස්සරලා තිබ්බේ මෙන්න මේක. මිල අඩු වුණා. දැන් මිල අඩු වුණාට පස්සේ පාරිභෝගිකයාගේ පැහැදම මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙච්චරක් වෙනවා. මේ කෑල්ල මෙන්න මේ චුට්ට අඩු වෙනකොට ඊට වඩා ගොඩාක් මේක වැඩි වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ කොටු දෙකේ වෙනස තේරුණානේ නේද? ඒකෙම අනිත් කියන මිල වැඩි කරනවා. මිල අපි මෙතෙන් වැඩි කරමු. ඔන්න P2 දක්වා වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ මෙන්නේ? එහෙනම් මිල වැඩි වෙනකොට මෙන්න මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා මෙන්න මෙච්චර ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙනම් මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ පැහැදම අඩු වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට ව්‍යාපාරික අය භාරය වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ව්‍යාපාරික අය භාරය අඩු වෙනවා. ඒකම සමානයි. දැන් මේකට ගියාම අපි හිතමු මිල අඩු කරමු අපි මෙතෙන් P1 දක්වා. දැන් ඉස්සෙල්ලා අය භාරය මෙච්චරයි. දැන් අය භාරය මෙතන B එන මෙච්චරයි. එහෙනම් මේ ප්‍රමාණය අඩු වෙනවා එකතුනේ මේ ප්‍රමාණය. මොකද එහෙනම් වෙන්නේ මිල අඩු වෙනකොට ව්‍යාපාරික අය භාරය එහෙම නැත්නම් පාරිභෝගික පැහැදම අඩු වෙනවා. මිල අඩු වෙනකොට පාරිභෝගික පැහැදම අඩු වෙනවා. මොකද්ද නම්‍යතාවය? අනම්‍ය නම්‍යතාවය. මිල වැඩි වෙනකොට මේ දෙක දක්වා වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? ඉස්සල්ලා තිබි මේ ටික මෙන්න මේ ටික දැන් මෙන්න මෙච්චර වැඩි වෙනවා.
අඩු වෙලා තියෙන්නේ මේ චුට්ට විතර. එහෙනම් මිල වැඩි වෙනකොට පාරිභෝගික පැහැදම වැඩි වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික ආදායය වැඩි වෙනවා. මේකෙදි වෙනසක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයම නෙවෙයි. නේද? ලොකු වෙනසක් කොහොමත් වෙනසක් වෙන්නේ නැහැ. හොඳට බලන්න ඒ කියේ නම් මේ වලදී. ඒකට මම ওই පොඩි වගුවක් දීලා තියෙන්නේ නේ. මිලේලුම් නම්මිතාවේ මේ පැත්තේ පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික ආය භාරය. මිල අඩු වෙනකොට නම්ම්‍ය නම් වැඩි වෙනවා. අනම්ම්‍ය නම් අඩු වෙනවා. මිල වැඩි වෙනකොට අඩු වෙනවා. අනම්ම්‍ය නම් වැඩි වෙනවා. ඒ මේකම තමයි. right? ඊට පස්සේ දීලා තියෙන මිලේලුම් නම්මිතාවේ ප්‍රායෝගික වැදගත්කම ඒවා නම් රජයේ ආදායම් හා වියදම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ආදායම් ලබා ගැනීම සහ භාණ්ඩ මත බදු පැනවීම. නිෂ්පාදකීන්ට බදු සහන සැලසීම, නිෂ්පාදකීන් සහනාධාර සැපීම, පාරිභෝගික සහනාධාර. ඔය කියන සියලුම ඒවා. ඒක ඉතින් අපි නිකන් එක උදාහරණයක් ගමුකෝ. රජයට මේක වැදගත් වෙන්නේ දැන් බදු අය කරන්න ඕන වෙන්නේ. එතකොට භාණ්ඩයේ නම්මිතාවේ සලකලා බලන්න වෙනවා බදු අය කරනකොට. අපි හිතමු කිසියම් භාණ්ඩයක් තියෙනවා මේකේ නම්මිතාවේ මෙන්න මේ ආකාරයි. දැන් තව තියෙනවා අපි හිතමු අරක්කු සිගරට් වල නම්මිතාවේ මෙන්න මේ ආකාරයි. ඉත අනම්‍ය නම්මිතාව. හරිද? අරක්කු සිගරට් වල නම්මිතාව අනම්‍ය. මේක අනම්‍ය. මේක නම් මේක වෙන මොකක් හරි භාණ්ඩයක්. අපි බලමු. දැන් මෙතන තමයි මිල තිබ්බේ. අපි හිතමු P A X බිඳුව Q A E බිඳුව මෙතන Q දාගන්න. කොහොම තිබ්බේ? හරිද? දැන් මෙහෙම තියෙනකොට මෙයා රජයේ ආදායම අපි හිතමු මෙන්න මෙච්චරයි. මේක මෙච්චරයි. දැන් රජයට ආදායම ඕන වෙනවා. දැන් රජය මොකද කරන්නේ? බදු අය කරනවා. බදු අය කරපු ගමන් මොකද වෙන්නේ? බද්දේ ප්‍රමාණය මිල ඉහළ යනවා. ඒක දැන් බදු පනවන එක ගැන අපි තව ඊළඟ සතිය ඉවර කරන්න තමයි මගේ try එක කොහොමද? මේ ඉහළ යනවා. එහෙනම් මිල ඉහළ ගියා. දැන් බලමු ඔන්න මිල ඉහළ යනවා. ඊකද. දැන් බද්ද අය කිරීම නිසා ආදායම මෙන්න මෙච්චරක්. දැන් මේකේ මිල ඉහළ යනවා මෙන්න මෙතන. ඉතින් දැන් ආදායම මේකේ මෙච්චරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ භාණ්ඩයට බදු අය කරොත් මේ තිබ්බ ආදායමක් නැහැ. ඒ ඔයාලා ප්‍රතිපත්ති හදන්න බදු අය කරන්න යනකොට ඒවා බලන්න ඕනේ. හැබැයි මේකට බදු අය කරොත් මෙච්චර ඉස්සෙල්ලා තිබ්බ. දැන් මේ ආයෙන්නේ පොඩ්ඩයි. හැබැයි ඊට වඩා වැඩි වේගයකින් ආදායම වැඩි වෙලා. එහෙනම් මොකද්ද අනම්‍ය භාණ්ඩ මත තමයි රජය බදු අය කරන්න හැම වෙලෙම උත්සුක වෙන්නේ. ඇයි රජයේ බදු ආදායම වැඩි කරගන්න පුළුවන්. නමුත් මෙවැනි භාණ්ඩයක අඩු කරොත් වැඩි කරොත් ඒකේ අනිත් පැත්ත වෙන්නේ. තියෙන ආදායම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ නම්මිතාවය රජයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී ඕක විතරක් නෙවෙයි. තව ගොඩාක් වැදගත් වෙනවා. මම ඕකේ දීලා තියෙන ආකාරයට බදු අය කරන සහනාධාර දෙනකොට බලන්න වෙනවා. සහනාධාර ඇතුණු මිල අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා නම් සහනාධාර දෙන්න ඕනේ එවැනි භාණ්ඩ වලට කියන්නේ. හරිද? ඊට පස්සේ හරස් ඉල්ලුම් නම්මිතාවය. අපි ඒක කරමු කමක් නැහැ. හරස් ඉල්ලුම් නම්මිතාව අර ඉස්සලා ඉල්ලුම් නම්මිතාව ප්‍රභේද කරපු එකේ හරස් ඉල්ලුම් නම්මිතාව අපි මිල ඉල්ලුම් නම්මිතාව ඔය කතා කරේ හරස් ඉල්ලුම් නම්මිතාව සහ ආදායම් ඉල්ලුම් නම්මිතාව කියන දෙකෙන් කියවෙන්නේ හරස් ඉල්ලුම් නම්මිතාවය කියලා කිව්වේ අපි ඉස්සලා කිව්වේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස තමයි මිල ඉල්ලුම් නම්මිතාවය කියලා කිව්වේ. හරිද? මේක තුත්තේ මේක ඉවර කරලා යන්න. මිල ඉල්ලුම් නම්මිතාවය කියන්නේ. දැන් හරස් ඉල්ලුම් නම්මිතාවය ආදායම් ඉල්ලුම්
නම්මිතාවය. දැන් මේක මෙහෙමයි මේක එතකොට එහෙනම් මේකෙදි වෙන්නේ ඉල්ලුම් මේ ප්‍රතිශතක වෙනස බෙදනවා මොකද්ද? සම්බන්ධිත භාණ්ඩවල මිලේ ප්‍රතිශතක වෙනස. ඒ කියන්නේ ආදේශන අනුපූරක භාණ්ඩවල මිලේ ප්‍රතිශතක වෙනසින් බෙදනවා. මේකෙදි ඉල්ලුමේ ප්‍රතිශතක වෙනස බෙදනවා ආදායමේ ප්‍රතිශතක වෙනස. හරිද? එහෙනම් මේකේ ස්වායත්ත විචල්්‍ය ආදායම මේකේ ස්වායත්ත විචල්්‍ය සම්බන්ධිත භාණ්ඩවල මිල. දැන් මෙහෙම ගණනය කරන් පස්සේ මේකෙත් එන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q මේකෙදි මේ ආදේශන වූ අනුපූරක භාණ්ඩයේ මිල මේ සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය සහ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මේ සලකා බලන භාණ්ඩයේ පැවති මිල මේ පැවති ප්‍රමාණය මේකේ මම ඒක දීලා ඇති අකුරු වලින් x y කියලා දීලා තියෙන්නේ කමක් නැහැ කොහොමද අවසානයේ මේක දැනගන්න ඕන නැති ආදේශනය භාණ්ඩය සම්බන්ධයෙන් එන හරස් ඉල්ලුම් නම්මිතා සංගුණකය ධනාගයක් ගන්නවා ආදේශන භාණ්ඩ අනුපූරක භාණ්ඩ සම්බන්ධයෙන් හරස් ඉල්ලුම් නම්මිතාගය ඍණාගයක් ගන්න. එහෙනම් මේ ඔයාලා විශේෂයෙන් දැනගන්න ඕන නැති මේ ලකුණ මත භාණ්ඩ දෙක මොන භාණ්ඩද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒක බලන්න අනුපූරක ඊට පස්සේ ආදායම් ඉල්ලුම් නම්මිතාවය කියලා කියන්නේ සාමාන්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම වෙනස් වෙනකොට ආදායම වැඩි වෙනකොට හරි කියන්නේ ආදායම වැඩි වෙනකොට ආදායම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් ඉල්ලුම වැඩි වෙනවා නම් ඒ මොන භාණ්ඩද? ආදායම වැඩි වෙනකොට ආදායම වැඩි වෙනකොට වඩා වැඩි වේගයකින් වැඩි වෙන භාණ්ඩ. දැන් ආදායම වැඩි වෙනවා. ඒ කියන්නේ ආදායම කියන්නේ ආදායම පහයි මිලියන කියලා හිතන්න. ආදායම මිලියන 5යිද මෙච්චරයි. ආදායම මිලියන 10යිද මෙච්චරයි. එහෙනම් ආදායම වැඩි වෙන වේගයකට වඩා වැඩි වේගයකින් අඩු වෙලා. නේ? දැන් අනිත් පැත්තේ ආදායම වැඩි වෙනකොට මේක බලන්න. ඒවා හිතලා බලන්න කේතකදී ආදායම වැඩි වෙනකොට ආදායම 5 ඉඳලා 10 දක්වා වැඩි වෙනවා. හැබැයි මෙතන පොඩ්ඩයි අඩු වෙලා. ආදායම වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි අඩු වෙලා තියෙන්නේ. දැන් ඒතකොට ඒ මොන බා? ඔයාලා මේව තමයි හිතලා බලන්න. මම මේක රූප සරහන් කේ ටික දීලා තියෙනවා. හරිද? ඒ ටික බලන්නම වෙනවා ඔයාලට. ඊතරදී ආදායම් අනම්‍ය භාණ්ඩ ආදායම් නම්‍ය භාණ්ඩ කියන්නේ මොනවද කියන්නේ? ආදායම වැඩි වෙනකොට වඩා වැඩි වෙනවා. right? සමහර භාණ්ඩ කියන ආදායම අඩු වෙනකොට ආදායම වැඩි වෙනකොට සමහර භාණ්ඩවල ඉල්ලුම අඩු වෙනවා. අපි කියන බාල භාණ්ඩ. නේද? දැන් ආදායම වැඩි වෙනකොට සිගරට් වල ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි බීඩි වල ඉල්ලුම අඩු වෙනවා. ඇයි? සල්ලි ටිකක් හම්බ වෙනකොට බීඩි බීඩි මිනිහා සිගරට් බොන්න යනවා. සමහර විට ආදායම වැඩි වෙනකොට මාගරින් කාපු එක්කෙනා බටර් කන්න යනවා. ඒතකොට මාගරින් ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් ආදායම වැඩි වෙනකොට සමහර භාණ්ඩ තියෙනවා ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. මාගරින් ඉල්ලුම අඩු වෙනවා බටර් ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් මාගරින් කියන්නේ බාල භාණ්ඩයක් කියන එකත් කියන්න පුළුවන්. ඒ ආදායම් ඉල්ලුම් නම්මිතාව. ඒ පාඩම්ව සුට්ටක් ඕකේ තියෙන ටිකක් බලන්න මේ අර තව පොඩි පොතකුත් කියලා ගන්න. ඉතින් ඒ කොහොම වේගෙන් තමයි මේ පාඩම කරන්න වෙන්නේ. මොකද මම කිව්වා තව දවස් 6යි තියෙන්නේ. දැන් මාර්තු 2 වෙනි අප්‍රේල් 1 වෙනි සතියේ නවත්තන්න කිව්වේ. මම කිව්වා ඒක කරන්න අමාරුයි. දැන් මම මයික්‍රෝ පටන් ගන්නුන්නේ නැහැ. මම එක දවසක්වත් හිමින් කරෙත් නැහැ. තේරෙන විදිහට තමයි කරේ. පොඩි ප්‍රශ්නයක් තියෙන ඉතින් මෙහි ආපුවම අපි පැය දෙක ඉස්සරෝම කාලේ 3ක් කරා. පැය 3ක් කරලා ওই දවස් ගානම කරලා තමයි කරේ. ඊට පස්සේ පැය දෙකමාරක් ගානේ ওই දවස් ටික කරා. දැන් පැය දෙක ගානේ
ඒ දවස් ටිකෙන් ඒ සිලබස් එකම කරන්න ඕන. ටිකක් අමාරු ඒක කරන්න. මට අපිට කරන්න පුළුවන් ඔයාලට මෙලොව දෙයක් තේරෙන්නේ නැති. දැන් මේ කරත් සමහර දැන් ඉතින් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් ඔක්කොම කරන්නත් ඔයාලා විභාගෙට ඔක්කොම එනවනේ. දැන් මේ සැරේ පේපර් එකට හැම තැනින්ම අහලා තියෙනවා. ඒකින්ද ඔයාලගේ උනන්දු අත්‍යවශ්‍යයි. මේකට අනිත් එක මම මුලදී කිව්වා වගේම කාලීන එව්වනම් කොරෙක්ස් එන්නත් දැන් අර කොරෙක්ස් වැඩසටහන යටතේ එන්නත් වල ප්‍රතිලාභ මොනවද ඒක ආර්ථිකයට කොහොමද බලපාන්නේ COVID-19 මේ සැරේ අහලා තිබ්බා හොඳටම ලබන සැරේත් අනිවාර්යයෙන්ම අහනවා ඉතින් COVID-19 නිසා කොහොමද විදේශීය එහෙම නැත්නම් රුපියලේ අගයට බලපාන්නේ දැන් මේ දවස්වල අර අපනයන කරුවන්ගෙන් ලැබෙන අපනයන ආදායමෙන් ඩොලර් වලින් 125ක් රුපියල් වලට මාරු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කියලා නීතියක් ගෙනත් තියෙනවා දැන් ඒක වෙච්චහම කොහොමද වෙළඳපොලේ රුපියලට බලපාන්නේ කොහොමද ඩොලර් වලට ඒක බලපාන්නේ ඒ නිසා කොහොමද මහා බැංකුවේ එහෙම නැත්නම් දේශීය රිසර්ව් මොනවද සංචිත වලට බලපාන්නේ ඒ සංචිත අපිට රැකගත්තොත් අපිට රුපියල පාලනය කරන්න පුළුවන්ද ඒවා අපි බලමු ඒවා සාර්වාර්ථිකීව දත්ත ඉතින් ඔය ඔක්කොම කතා කරන්න වෙලාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ එක්කෝ එක දවසක් උදේ ඉඳන් රෑ වෙනකම් ඕවම කතා කරන්න ඕන මොකද මම දැකපු හැටියට මේ පහුගිය පේපර් එකේ අපි බලන්න යනකොට තේරිච්චි දෙයක් තමයි කාලීන ප්‍රශ්න 3ක් විතර ඒ කියන්නේ 3ක් කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න 3ක් විතරම දෙවෙනි ප්‍රශ්නෙත් කාලීනව අහලා පස්වෙනි ප්‍රශ්නෙත් අහලා හයවෙනි ප්‍රශ්නෙත් අහලා එහෙම ගොඩාක් කාලීන හැබැයි ඒකේ පොඩි ඔයාලා මොනවා හරි කියවනවා නම් දැන් ඔය Facebook එකේ යනකොට හරි තියෙන ආර්ථිකයට බලපාන කරුණු ගැන සත්‍ය දේවල් බොරු ආචාර නම් කියවන්න එපා ඒවා කියවලා තිබ්බනම් ඇත්තටම මේ පේපර් එක ලියන්න පුළුවන් ආර්ථික විද්‍යාව තියරි චුට්ටක් දන්නවා නම් හිතලා හොඳටම ලියන්න පුළුවන් ඒ පැත්තෙන් ඒක ලේසි හැබැයි තියරි ඔක්කොම බලන්න ගිහිල්ලා විතරක් ගිය කෙනෙකුට ඒක ලියන්න අමාරු වෙන්න සමහර විට පුළුවන් ඒකයි මම කිව්වේ හැමෝම මේ තමන් අනිවාර්යයෙන්ම කාලීනව මේ දවස්වල වෙන දේවල් රටේ සහ ලෝකේ සියලු දේවල් බලන්න ආර්ථිකය සම්බන්ධයෙන් මොනවද ගන්න පියවරවල් කියලා ඕන තරම් වෙබ්සයිට් වල ගිහිල්ලා බැලුවොත් ඒ එක එක රටවල් අපනයන සීමා කරලා අපනයන දිරිමත් කරන්න උත්සාහ කරලා තියෙනවා ආනයන ආදේශන කර්මාන්ත ඇති කරලා තියෙනවා දැන් මෙහි කහ වගා කරන්න කියලා තියෙනවා ඉඟුරු වගා කරන්න කියලා තියෙනවා ඒවා පිට රටින් ගෙන්නන එක අඩු වෙනකොට මෙහි නිෂ්පාදනය වැඩි වෙනකොට මෙහි ඒවා අපනයනය කරන්න තරම් විනිෂ්පාදනය කරන්න කියනවා ඔය ඕවගේ එක කොහොමද ආර්ථිකයට බලපාන්නේ කියන එක ඍජුවම ඔයාලා කතා කරලා දැනගෙන තියෙන්න ඕන මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න දැනට ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවද නවත්තන්න ලැහැති අපි සැපියුම අනිත් දවසේ කරනවා අනිත් පාඩම ඉතින් චුට්ටක් තැන් වලින් මේ දැනගෙන ගියා කරන්න දෙයක්වත් නැහැ සැපියුම ඇත්තටම විනාඩි 5කින් විතර කරේ අර ටිකමනේ ඒකින්ද ඉල්ලුම හොඳට බලාගෙන ඉන්න ඊට පස්සේ අපි බලමු අනිත් දවසේ ඉතින් ඉවර කරන්න තමයි මගේ අදහස මොකද ඔයාලට සාර්වාර්ථික විද්‍යාවේ ලොකු විශේෂයෙන් ISLM හැමදාම වගේ ලකුණු 20ක ප්‍රශ්නයක් නේ දැන් ඇත්තටම ටාගට් කරන්න වෙන්නේ ප්‍රශ්න උත්තර ලියන්න තමයි ඒක නිසා අපි එහෙනම් ඔතනින් නතර කරමු පොඩ්ඩකින් ඇයි කමින්ද නෑ මං කිව්වා ළමයි හරි හෙට නෑ පුතේ හෙට මම නැති හින්දා තමයි අද කරේ මේ ඒකින්ද අපි අනිත් සතියේ ඒක කරමු මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න මොකක්ද අහනවද මොනවා හරි